දහය වසර ළමයි 18 වෙනි පාඩම පිළිල ගන්න. 10 වසර 18 වෙනි පාඩම. දහටයි දෙක අභ්‍යාසය පිළිල ගන්න. ඒක දෙවෙනි ගාන මම ඔයාලට කියලා දුන්නේ නැහැ නේ ළමයි. 18යි දෙක අභ්‍යාසය දෙවෙනි ගාන. හරි. ඒ වගේ වෙන්න ඕක ඔයාලට මම කියලා දුන්නේ නැහැ. 11 වසර පන්තිය තමයි. පොඩ 10 වසර කුලක ටික අපි මතක් කරමු. දැන් මේ පන්ති 11 වසර තමයි. අද කරන්නේ 10 වසර කුලක පාඩම. හරි. ළමයි වෙන් රූප මෙන්න මේ විදිහට තියෙන්නත් පුළුවන්. බලන්න. මෙන්න මෙහෙම වෙන් රූප තියෙන්නත් පුළුවන් ළමයි. රවුමක් ඇතුලේ රවුමක්. බලන්න. මේව රවුමක් ඇතුලේ රවුමක් තියෙන්නත් පුළුවන්. හරි. අපි හිතමු ළමයි මෙන්න මේ ඇතුලේ තියෙන රවුම මෙන්න මේ ඇතුලේ තියෙන කුලකේ A. ඊට පස්සේ මෙන්න මේ පිටින් තියෙන කුලකේ B. හරි. ඇතුලේ තියෙන කුලකේ A පිටින් තියෙන කුලකේ B. හරි. මෙන්න මෙහෙම වෙන් රූපයකට ළමයි මේ බලන්නකෝ. මේ B රවුම ඇතුලේ නේද ළමයි මෙන්න මේ A රවුම තියෙන්නේ. හරි. මේ B රවුම ඇතුලේ තමයි මෙන්න මේ A රවුම තියෙන්නේ. එතකොට මෙන්න මේකල ප්‍රධාන කුලකේ ළමයි B. මේ A හා B කුලක දෙකෙන් ප්‍රධාන නැත්තම් විශාලම කුලකේ B. ඊට පස්සේ මෙන්න මේක ළමයි කුඩා කුලකේනේ. රවුමක් ඇතුලේ රවුමක් තියෙනකොට මෙන්න මේ A කුලකයට අපි කියනවා ළමයි උපකුලකය. අන්න. එතකොට මේ B කියන්නේ ලොකු රවුම ඒක ප්‍රධාන කුලකය. මේ කුඩා රවුම ළමයි A නේ. මෙන්න මේකට අපි කියන උපකුලකය. හරිනේ ළමයි. උප කිව්වම කුඩා වෙනෝනේ. ඒ මේ ගොඩක් උදාහරණ දෙනවා ළමයි. දැන් ඉස්කෝලේ ඉන්න ප්‍රධානීය විදුහල්පති. ඊට වඩා කුඩා කෙනාට කියන්නේ ඊට වඩා තනතුරෙන් කුඩා කෙනාට කියන්නේ උපවිදුහල්පති. අන්න. කිසි පන්තියේ නායකයෙක් ඉන්නවා. උපනායකයෙක් ඉන්නවා. උපනායකයෙක් කියන්නේ ළමයි අර තනතුරෙන් ඊට වඩා කුඩායිනේ. හරි. දැන් ග්‍රහලෝක ගත්තොත් ළමයි ග්‍රහලෝක තියෙනවා උපග්‍රහය තියෙනවා. ඒ වගේ කුලකවලත් ළමයි කුලක තියෙනවා උපකුලක තියෙනවා. මේ බලන්නකෝ. මේ B කියන කුලකේ උපකුලකයක් තමයි මෙන්න මේ A කියන කුලකය. A කුලකේ කුඩායි මෙන්න මේක උපකුලකයක්. ඒක සංකේත වලින් දක්වන්න පුළුවන් මෙහෙම ළමයි. A උපකුලකයක් B බලන්නකෝ. මේ A කියන එක ළමයි උපකුලකයක් නේ. එහෙනම් මෙහෙම කියන්නේ A උපකුලකයක් B. ඉස්සෙල්ලා ලියන්න කුඩා කුලකේ A කුලකේ උපකුලකේ තමයි ඉස්සෙල්ලා ලියන්නේ. එතන මේ කියවල බලන්න A උපකුලකයක් B. හරි. හරි ළමයි. මේ A රවුම උපකුලකයක් B රවුම. A උපකුලකයක් B. මෙන්න මෙහෙම දෙන්න පුළුවන් ළමයි. හරි. දැන් මේක ලියන්නත් දැනගන්න ඕනේ. A කියන්නේ උපකුලකයක් නම් මෙහෙම ලියන්න පුරුදු වෙන්නේ A උපකුලකයක් B. මේ C අකුර වගේ තියෙන ළමයි ඒකට කියන්නේ උපකුලකයක්. හරි. ඊට පස්සේ ළමයි ඔයාලට මේකේ අඳුරු කරන්න දෙන්න පුළුවන්. මම අඳුරු කරන්න දෙන්න පුළුවන් ටික පොඩ්ඩක් කියන්නම් බලා ගන්න. අංක 1 ළමයි A. ඔයාලට A පාඩ කරන්න කිව්වොත් ළමයි. හරි. ඔයාලට A පාඩ කරන්න කිව්වොත් මෙන්න මේ A රවුම ඇතුළේ මෙන්න මේ ටික පාඩ කරන්න ඕන. මෙන්න මේ ටික. ඒ පාඩ කරන්න ගියොත් අන්නේ ඒ රවුම ඇතුළේ පාඩ කරන්න ඕන. පාඩ කරන්නේ නැහැ වල මතක තියාගන්න කවුරුත්. ඒ පාඩ කරන්න ගියොත් මේ රවුම ඇතුළේ තමයි පාඩ කරන්න ඕන. හරි. ඔන්න පාඩ කරන ප්‍රදේශ හඳුන්වා දෙන්නම් පාඩ කරන්නේ නැහැ ගොඩක් වෙලා යනෝනේ අපරාධනේ. හරි. ඊට පස්සේ ළමයි B පාඩ කරන්න කිව්වොත්
B කියන එක පාඩ කරන්න කිව්වොත් ළමයි B පාඩ කරන්න කිව්වොත් මෙන්න මේ B රවුම ඇතුලේ ඔක්කොම පාඩ කරන්න ඕන. B පාඩ කරන්න කිව්වොත් මේ රවුම ඇතුලේ සේරම. ඒතර B රවුම B පාඩ කරන්න කිව්වොත් ළමයි B රවුම ඇතුළේනේ. මේ B රවුම ඇතුලේ මෙන්න මේ ටිකයි ඔක්කොම පාඩ කරන්න ඕන. B පාඩ කරන්න කියලා කිව්වොත් B රවුම ඇතුලේ මේ ලොකු B රවුම ඇතුලේ සේරම ඒ කියන්නේ මේ වටේ ටිකයි මේ ටිකයි ඔක්කොම B රවුම ඇතුලේ සේරම පාඩ කරන්න ඕන. හරි. චුටෙන් පාඩ කරන්න නෑ ළමයි පාඩ කරන ප්‍රදේශ කියලා දෙන්නම් බලා ගන්න. ඊට පස්සේ තුන්වෙනි එක ළමයි A ඡේදනයේ B. හරි. A ඡේදනයේ B කියන්නේ ළමයි A ටයි B ටයි දෙකටම පොදු ප්‍රදේශය. ඡේදනයේ නම් A ටයි B ටයි දෙකටම පොදු වෙන්න ඕනනේ. මෙන්න මේ ඉර ගහන ටික ළමයි මෙන්න මේ ටික. A ට අයිති නේද? මේ ඉර ගහපු ටික A රවුම ඇතුළේනේ. එහෙනම් මේ ටික A ට අයිති. ළමයි මෙන්න මේ ඉර ගහපු ප්‍රදේශය B රවුම ඇතුලේ නිසා මේ ඉර ගහපු ටික B ටත් අයිති. එහෙනම් මෙන්න මේ ඉර ගහපු ප්‍රදේශය ළමයි A ටත් අයිති B ටත් අයිති. රවුම් දෙකම ඇතුලේනේ. එහෙනම් මෙන්න මේ ප්‍රදේශය තමයි ළමයි දෙකටම පොදු වෙන්නේ. දෙකටම අයිති කියන්නේ මෙන්න මේ ප්‍රදේශය. එහෙනම් මෙතන අපි කියන්නේ A ඡේදනයේ B නේ. A ඡේදනයේ B පාඩ කරන්න ගියොත් A ටයි B ටයි දෙකටම පොදු. මෙන්න මේ ප්‍රදේශය පාඩ කරන්න ඕන. මේ ඉර ගහපු ප්‍රදේශය පාඩ කරන්න ඕන. හරි. ඊට පස්සේ ළමයි හොඳට බලන්න මේ ටික. ඔන්න දුන්නේ A මේලේ B. A මේලේ B කියන්නේ ළමයි මේලේ කියන්නේ ඔක්කොම ටිකනේ. එතකොට A මේලේ B කියන්නේ ළමයි A මේලේ B කියන්නේ A ගේ B ගේ ඔක්කොම ටික. හරි. A මේලේ B කියන්නේ A ගේ B ගේ ඔක්කොම ටික. එහෙනම් මේ මේලේ B A ගේ B ගේ ඔක්කොම ටික නා. මේ A රවුම ඇතුලේ ටිකයි මෙන්න මේ B රවුම ඇතුලේ ටිකයි මෙන්න මේ ටික ඔක්කොම පාඩ කරන්න ඕන. රවුම් දෙකේ ඔක්කොම ටික පාඩ කරනවා. මේ වටේ ටිකයි මේ ඇතුලේ ටිකයි. ඔක්කොම පාඩ කරන්න ඕන මේලේ කිව්වොත්. හරි. තව දෙන්නම් බලන් ඉන්න හොඳට. ඊට පස්සේ ළමයි පස්වෙනි එක A dash අන්න A dash කියලා කිව්වොත් ළමයි A dash වලින් කියන්නේ A ට අයිති නොවන කියන එකනේ. A dash වලින් කියන්නේ A ට අයිති නොවන. එහෙනම් A dash පාඩ කරන්න නම් මේ A රවුම ඇතුළේ පාඩ කළා හරියන්නේ නැහැ. අතන තියෙන A dash නේ බලන්න. අතන තියෙන ළමයි A dash. A dash කියන්නේ A රවුමෙන් පිට. මෙන්න මේ A රවුමෙන් පිට තමයි පාඩ කරන්නේ. එතකොට ඒ කියන්නේ මෙන්න මේ ටිකයි මෙන්න මේ වටේ ටිකයි. A ට අයිති නොවන ඒවානේ පාඩ කරන්න කියන්නේ. ඒතර මේ ටික A ට අයිති නෑනේ. මේ ටික A ට අයිති නෑනේ. එහෙනම් මෙන්න මේ වටේ ටික පාඩ කළා. මෙන්න මේ එළිය ටිකත් පාඩ කරා නම් හරි. අන්න එහෙමයි A dash පාඩ කරන්නේ. හරි. 6 වෙනි එක බලමු ළමයි B dash. බලන්න. B dash බලමු. B dash කියලා කියන්නේ ළමයි B රවුමට අයිති නොවන ඒ කියන්නේ B රවුමෙන් පිට. B රවුමෙන් එළිය වෙන්න ඕන. මෙන්න ළමයි B රවුම මේ ලොකු රවුමනේ B රවුම. B රවුමෙන් එළිය තියෙන මේ ටික විතරයිනේ. B dash කියන්නේ B රවුමෙන් පිට කියන එක. එහෙනම් B රවුමෙන් පිට කියන්නේ මෙන්න මේ ටික පාඩ කරන්න ඕන. ඔන්න ඉර ගහපු ටික. හරි. දැන් ඒකත් තේරුණානේ. ඊට පස්සේ ළමයි මේ බලන්න. බලන්නකෝ. A ඡේදනයේ B ට අයිති නොවන ටික. ඔයාලට මතකද මම මෙතන තුන්වෙනි කොටසේ කියලා දුන්නා A ඡේදනයේ B ට අයිති ඒවා. තුන්වෙනි කොටසේ කියලා දුන්නානේ A ඡේදනයේ A ටයි B ටයි පොදු වෙන ප්‍රදේශය. A ඡේදනයේ B කියන්නේ A ටයි B ටයි පොදු වෙන ප්‍රදේශය. මෙන්න මේ ටිකයි කියලා දුන්නා මතකයි. ඔය ඉවර නෑ. A ඡේදනයේ B කියන්නේ ළමයි A ටයි B ටයි දෙකටම පොදු වෙන ප්‍රදේශය. මෙන්න මේ ටික.
නමුත් තමයි දැන් කියන්නේ ඒක නෙවෙයි කියලා කියනවනේ මෙතන ඩෑෂ් එකේ. මෙතන ඩෑෂ් එක තියෙන නිසා කියනවා ඒක නෙවෙයි කියලා. ඒ කියන්නේ මෙන්න මේ ඉරගහන ටික නෙවෙයි කියලා කියන්නේ. එහෙනම් මේ ටික ඉතිරි කරන්න. අනිත් ටික මෙන්න මේ ටික තමයි පාඩ කරන්න ඩෑෂ් තියෙන නිසා. මෙන්න මේ වටේ ටිකයි මේ ටිකයි පාඩ කරන්න ඕනේ. මේ ඉරගහන දෙපළ. හරි. හැමෝම. ඊට පස්සේ මේ තියෙන ළමයි මෙන්න මේක බලන්නකෝ. A මේලේ B ගේ සම්පූර්ණ ඩෑෂ් එක. හරි. ඉස්සෙල්ලා බලන්න A මේලේ B ට අයිති මොනවද කියලා. A මේලේ B කියන ළමයි A ගේ B ගේ ඔක්කොම ටිකනේ. මේ A රව මේ B රව මේ ඔක්කොම ටික. ඒ කියන්නේ මෙන්න මේ ටිකයි මේ ටිකයි ඔක්කොම ටික. නමුත් ළමයි මෙතන කියනවා ඒකේ ඩෑෂ්ලු. ඒ කියන්නේ ඒ කියපු ටික නෙවෙයිලු. එහෙනම් මේ ටික නෙවෙයි කියලා කියන්නේ එහෙනම් ඒ ටික තියෙන්න ආරෙන්න. ඒ ටික නෙවෙයිලු මෙන්න මේ ටික තමයි පාඩ කරන්න වෙන්නේ නා. ඒ ටික ඇත්තහැරලා. ඔන්න යලිර ගහපුව තමයි පාඩ කරන්න ඕන. හරි. දැන් එහෙනම් ළමයි ඒ ටික මතකයි ඔන්න මූලික ටික දුන්නා. ඔය පරක්කුලා යන ළමයි ගැන සලකන්නේ නැහැ. වේලාසනින් කැමරෙක් ගහන්න ඒකයි මේ 11 ළමයිගේ පොඩි ගැටලුවක් වෙන එයාලා පරක්කුල ඉන්නේ. මම 6ට පටන් ගන්නවා. හරි. එහම ඔයාලට ඕනේ නැති නිසානේ 6ට තමයි මම හොඳම ටික උගන්වන්නේ. සමහර ළමයි කීප දෙනෙක් එහෙම ගතියක් තියෙනෝනේ. මම ඕක දැන් හොඳට මට්ටු කරනවා. මුළු දවසේම පාඩම තේරෙන්න හොඳම ටික උගන්වනවා 6ට. ඉන්න. 11 ළමයිට තමයි මේ ගැටලුව තියෙන්නේ. පොඩි පන්තිර ළමයි හරියන වෙලාවට එනවා. 11 ළමයි ලොකු ළමයි නේ ඒකයි. ඒවට සලකන්නේ නැහැ ළමයි. හරි. ඊට පස්සේ බලන්න ළමයි දැන් මේ යට තමයි ප්‍රධාන මට. මෙන්න මේ යට ළමයි ප්‍රධානයි. පාඩ කරන විදිය කියලා දුන්නනේ. හරි. දැන් ළමයි මෙහෙමයි. ඔල ඉක්මනට අඳින්න වෙන්රෝ පටක්. වෙන්රෝ පටක් ඉක්මනට අඳලා මෙන්න මේකට පාඩ කරන්න ළමයි ගොඩක් වෙලා ගන්න එපා. වෙන්රෝ පටක් ඉක්මනට ඇඳලා තරුවක් දාලා වෙන්රෝ පටක් ඇඳ ගන්න. ඇඳලා මෙන්න මේකට ඉක්මනට පාඩ කරන්න මේ වගේ වෙන්රෝ පටක් තමයි අඳින්න ඕන.
ළමයි මේ පොඩි ගෙදරදි කරගන්න ඔයාලට මතකයිනේ 15යි sorry 18යි දෙක අභ්‍යාසෙ පෙන්නන්න ළමයි 18යි දෙක අභ්‍යාසෙ පෙන්නන්න 18යි දෙක අභ්‍යාසෙ ළමයි දෙවෙනි ගානේ මෙන්න මේ වගේ වෙන් රූපයක් දීලා අපිට අඳුරු කරන්නයි කියලා ළමයි කොටස් දීලා තියෙනවා 6ක් හරි එතන දීලා තියෙන ළමයි කොටස් 6ක් අන්න ඒ 6 අඳුරු ගන්න විදිය කියලා දෙන්නම් බලන්නකෝ ඉස්සෙල්ලම තියෙන ළමයි A ඡේදනයේ B බලන්න පළවෙනි කොටස A ඡේදනයේ B A ඡේදනයේ B කියන්නේ ළමයි A ටයි B ටයි දෙකටම අයිති ප්‍රදේශය ඒ කියන්නේ මෙන්න මේ ටික A ටයි B ටයි දෙකටම අයිති වෙන්නේ ඔන්න ඉර ගහපු ටික ඉර ගහපු ටික A ටත් අයිති A රවුම ඇතුළේ නිසා B රවුම ඇතුළේ නිසා B ටත් අයිති එතකොට මේ ටික ළමයි දෙකටම අයිති හරිනේ ඒක මම කියලා දුන්නනේ කලින් ඊට පස්සේ දෙවෙනි කොටසේ අහනවා ළමයි A මේලේ B A මේලේ B කියන්නේ A ගේ B ගේ ඔක්කොම ටික එතකොට A ගේ ටිකයි B ගේ ටිකයි ඔක්කොම ටික පාඩ කරන්න ඕන හරි ඊට පස්සේ තුන්වෙනි කොටස මම කියලා දුන්නේ නැහැ ඒක නිසා ඒක නැවත කියලා දෙන්නම් බලා ගන්න ඒ කියලා දුන්නේ අලුතෙන් කියලා දෙන්නම් බලන්න A dash ඡේදනයේ B බලන්න තුන්වෙනි කොටස ළමයි A dash ඡේදනයේ B මෙන්න මේ වගේ ඒවා ළමයි ඔයාලට මම කලින් දවසේ කියලා දුන්නා මෙහෙම ළමයි මේ වරහණක් නැතුව ඩෑෂ් දාලා තියෙනම් වරහණක් නැතුව ඩෑෂ් දාලා තියෙන ළමයි මතකද මේ කුලකේ වෙනම හොයා ගන්න ඕන මේ කුලකේ වෙනම හොයන්න ඕන හරි එහෙනම් අපි ඉස්සෙල්ලා ළමයි A dash හොයාගමු මෙන්න මේ A dash ඉස්සෙල්ලා හොයාගමු A dash කියන්නේ ළමයි A රවුමෙන් පිට ටික A dash කියන්නේ A රවුමෙන් පිටනේ එතකොට මෙන්න මේ A රවුමෙන් පිට වෙන්න ඕන මේ A රවුමෙන් පිට තියෙන ළමයි මෙන්න මේ ටිකයි ඔන්න A dash කියලා මෙන්න මේ A dash හොයාගත්තා ඊට පස්සේ ළමයි මෙන්න මේ B කුලකේ හොයන්න ඕන B මෙතන කියන්නේ B ට අයිති කොටස කියලා B ට අයිති වෙන්නේ ළමයි මෙන්න මේ B රවුම ඇතුලේ ටිකනේ දැන් මෙතන කියන්නේ B ට අයිති ඒවනේ එතන B ට අයිති වෙන ළමයි මෙන්න මේ B රවුම ඇතුලේ ඉන්නවා B රවුම ඇතුලේ ළමයි තියෙන මෙන්න මේ ප්‍රදේශයයි හරි එතකොට දැන් ඔයාලට ළමයි පොදු ටික බලා ගන්න පුළුවන් නේද මේ ඩබල් ඉරි වදින්නේ පොදු නිසානේ මෙතන ඉරි දෙකක් ඇතුලේ ළමයි A dash ටත් අයිති වෙලා B මේ A dash ටයි B ටයි මෙන්න මේ දෙකටම අයිති වුණ නිසා නේද ළමයි මෙතන ඩබල් ඉරි වැදුනේ එහෙනම් ළමයි ඡේදනය හොයාගන්න එක හරි ලේසි මේ ඩබල් ඉරි වදින ටික ගන්න එහෙනම් උත්තරේට ළමයි මෙන්න මේ වටේ ටික විතරක් පාඩ කරා නම් හරි ඩබල් ඉරි වදින වටේ ටික විතරක් ඒව මම එදා කලිනුත් කියලා දීලා තියෙනවා හරි ඒ ඔයාලා නැවත බලන්න ඕන ඊට පස්සේ ළමයි හතරවෙනි කොටස බලන්නකෝ හතරවෙනි කොටස තියෙන ළමයි A dash මේලේ B බලන්න හතරවෙනි කොටස තියෙන ළමයි A dash මේ sorry හතරවෙනි කොටස තියෙන ළමයි A dash මෙන්න මෙතන මේලේ දාලා තියෙන්නේ ඉතින් ළමයි මේලේ දාපු වෙලාවට මම කලින් තිබුණේ ඡේදනේ දැන් තියෙන මේලේ ඒ මේලේ දාපු වෙලාවට මතකද ළමයි මේලේ දාපු වෙලාවට මේ තනීර වදින ටිකයි මේලේ කියන්නේ මේලේ කියන වචනේ තේරුම ළමයි මේලේ කියන සංකේතයේ තේරුම ඔක්කොම ටික කියන එක නෙමෙයි. ඒතර මේලේ තියෙන වෙලාවට මෙන්න මේ මේලේ තියෙන වෙලාවට මේ තනීර වදින ටිකයි මෙන්න මේ ඉරි දෙක වදින ටිකයි ඔක්කොම පාඩ කරන්න ඕන. එතකොට මාර වැඩේ දැන් මේලේ තියෙනකොට ඔක්කොම පාඩ කරන්න ඕන. එහෙනම් මේ ටිකත් පාඩ කරනවා. මේ ඩබල් ඉරි වදින මේ ටිකත් පාඩ කරනවා. තනීර වදින මේ ටිකත් පාඩ කරනවා. මුළු වෙන් රූපෙම පාඩ කරන්න යනවා මෙතෙන්දි. අන්න. ඒව තේරුම් ගන්න ළමයි. හරි. ඊට පස්සේ ළමයි පස්වෙනි කොටස මම ඔයාලට ඉගැන්නුවා. දැන් 6 වෙනි කොටස කියලා දෙන්නම්. 5 වෙනි කොටස අර ප්‍රධානට එකක්.
අන්තිම කොටස බලමු. හයවෙනි කොටස බලමු. A' මේලය B ගේ සම්පූර්ණ ඩෑෂ්. හරි. මෙන්න මේක හොඳට බලන් ඉන්න. ඉස්සෙල්ලා මෙතන තියෙනවා තමයි A'. ඔන්න A' බලන්න. A' කියන්නේ තමයි A රවුමෙන් පිට. මෙන්න මේ A රවුමෙන් පිට වෙන්න ඕන. එහෙනම් මේ ටිකයි. ඊට පස්සේ ළමයි තියෙනවා B කියලා. B කියන ළමයි B රවුම ඇතුළ. B රවුම ඇතුලේ ළමයි තියෙන්නේ මේ ටිකයි. හරි. එතකොට මෙතන මේලේ තියෙන නිසා ළමයි මෙතන මේලේ තියෙන නිසා මේ තනීර වදින ටිකයි මෙන්න මේ ඩබල් ඉර වදින ටික ඔක්කොම ටික. ඊට පස්සේ කියනවා ළමයි මේ ඔක්කොම ටික නෙවෙයි කියලා කියනෝනේ මේ ඩෑෂ් එකේ. දැන් මේ ඩෑෂ් නොතිබුණා නම් ඔයින් මේ ඩෑෂ් කියන එක නොතිබුණා නම් මේ තනීර වදින ඩබල් ඉර වදින ඔක්කොම ටික අපි පාඩ කරන්න ඕනේ. හරි. දැන් අන්තිමට ඒක නෙවෙයි කියලා කියන නිසා ළමයි මේ සේරම පාඩ කරන එක නවත්තලා බැලුමු අන්තිමට මොකුත් පාඩ කරන්න වෙන්නේ නැහැ ළමයි. දැන් මේ ඩෑෂ් මෙහෙම තිබුණා නම් මේ සේරම පාඩ කරන්න ඕනේ. ඒක නෙවෙයි කිව්වට පස්සේ ඉතින් පාඩ එකක්වත් පාඩ කරන්න බැරි වෙනවා. හරි. එහෙනම් මේකට තමයි වෙන් රූපේ නිකන් තියන්න තමයි වෙන්නේ. හරි. එහෙනම් ළමයි 18යි දෙක අභ්‍යාස ඉවරයි. හරි. 10 වසර අච්චුපතේ 18යි 3 අභ්‍යාසය පෙන්නන්න. 10 වසර අච්චුපතේ 18යි 3 අභ්‍යාසය. 18යි 3 අභ්‍යාසය. ආයවසර අච්චුපතේ ළමයි 18යි 3 අභ්‍යාසය. බලමු. 18යි 3 අභ්‍යාසය. ඒකේ ළමයි පළවෙනි ගාන කියනවා මෙහෙම. NA සමානයි 35යි NB සමානයි 24යි NA ඡේදනයේ B සමානයි 11 නම් NA මේලේ B සොයන්න. හරි. මෙන්න මේවට ළමයි ওই කුලකවල සූත්‍රයක් තියෙනවා. මම මේ සූත්‍රේ ගොඩනගලා හැටි කියලා දෙන්නේ නැහැ. ඔයාලට වෙන රූපයක් අද කියලා දෙන්නම්. කුලකවල ළමයි සූත්‍රයක් තියෙනවා මෙන්න මෙහෙම එකක්. NA මේලේ B සමානයි NA ගණන්.
හරි. මේ තමයි මෙහෙමයි මේ අහගන්නකෝ. ඔයාලා 11 වසර ළමයිනේ. 11 වසර ළමයි හරියට වෙලාවට සම්බන්ධ වෙන්න ඕන. ඔයාලට තව ගාඩේ මාස කීයක් තියෙන්නේ? දැන් සමහර ළමයි ඉන්නේ දැන් 6ට නම් 6යි කාලට 6යි 10ට එහෙම එනකොට ඉතින් ඉතිරි ටික තේරෙන්නේ නැහැ. දැන් අද වෙන් රූප පාඩ කරන කොටස ඔයාලට කියලා දුන්නනේ. ඉතින් තවමත් ළමයි සම්බන්ධ වෙනවා. එතකොට එහෙම ළමයිට තේරෙන්න උගන්වන්න බෑ. එතකොට ඉගෙන ගන්න ළමයි ටිකට එපා වෙනවා. හරි. ඒක නිසා ළමයි පන්තිය පටන් ගන්න වෙලාවට මෙන්න. ඊට පස්සේ තේරෙන්නේ නැති එකට මට මොකුත් කියන්න එපා. එහෙම කරන්න බෑ. ඉගෙන ගන්න ළමයි ටික ගැන සලකන්න වෙනවා. පරක්කුල ඉන්නේ වැඩ කරන නැති ළමයි වැඩ වුණා නැති ළමයිනේ. එහෙම අය ගැන සලකලා වැඩ කරන ළමයිට පාඩුවක් වෙන්න දෙන්න බෑ ඒකයි. හරි. මෙන්න මෙහෙම ළමයි මෙන්න මෙහෙම සූත්‍රයක් තියෙනවා. n a මේලේ b සමානයි n a ධන nb ඍණ n a ඡේදනය b බලන්න. කුලකවල ළමයි සූත්‍රයක් තියෙනවා මෙහෙම. n a මේලේ b සමානයි n a ධන nb ඍණ n a ඡේදනය b. මෙන්න මේ සූත්‍රය ළමයි ලියලා කොටු කරගන්නකො. n a මේලේ b සමානයි n a ධන nb ඍණ n a ඡේදනය b. මෙන්න මේ සූත්‍රය ලියලා කොටු කරගන්න. හරි. එතකොට ළමයි මේක දැන් මෙතන කුලක දෙක A හා B නේ. මෙතන තියෙන කුලක දෙක A හා B. ඔයාලට ළමයි ඕනනම් මේක x සහ y කරගන්න පුළුවන්. මෙතන කුලක දෙක A හා B නිසා තමයි මෙහෙම සූත්‍රය ආවේ. කුලක දෙක ළමයි x සහ y නම් මෙහෙම හදා ගන්න පුළුවන්. n x මේලේ y n x මේලේ y සමානයි nx ධන ny ඍණ nx ඡේදනය y. බලන්න කුලක දෙක ළමයි x සහ y නම් ඒව වෙනස් කරගන්න පුළුවන් මේ. මෙතන තියෙන a මේලේ b x සහ y වුණොත් මෙතන තියෙන x මේලේ y. ඉතින් මෙතන na nb ඉතින් දැන් දාන්න වෙන්නේ nx ny. ඉතින් මෙතන n a ඡේදනය b තියෙනකොට මෙතන දාන්න පුළුවන් nx ඡේදනය y. අන්න a හා b තිබුණොත් මෙහෙම ලියා ගන්න. x සහ y තිබුණොත් මෙහෙම ලියා ගන්න. ඉතින් ළමයි වෙන අකුරක් දුන්නොත් p සහ q ඒත් හරවන්න පුළුවන්. මේව ලියන්න ඕනේ නැහැ බලා ගන්නකො. n p මේලේ q n p මේලේ q තිබුණොත් ළමයි ඒක හරවන්න පුළුවන් මෙහෙම. np ධන nq ඍණ np ඡේදනය q. අන්න p හා q ට ළමයි මේ සමීකරණය හරවන්න පුළුවන් p සහ q ට මේ සූත්‍රය. හරි. එහෙනම් ළමයි අපිට ප්‍රධානම සූත්‍රය මෙන්න මේක ඔයාලා පාඩම් කරගන්න ඕන. බලමු. දැන් මම ඔයාලට ළමයි මේකෙන් ගණන් හදන හැටි කියලා දෙන්නම්.
ඔන්න 18යි 3 අභ්‍යාසෙත් එල්ලුවනේ. හරි. ඔන්න ඒකේ තියෙනවා තමයි පළවෙනි ගාන. බලන්න කවුද? NA සමානයි 35යි. NA සමානයි 35යි. NA සමානයි 35 නම් මෙන්න මේ NA කියන තැනට මෙන්න මෙතෙන්ට ළමයි. NA කියන තැනට මෙතෙන්ට දාන්න පුළුවන් 35. ඔන්න NA සමානයි 35 නිසා මෙතෙන්ට දාන්න 35. ඊට පස්සේ තියෙනවා ළමයි NB සමානයි 24යි. NB කියන්නේ 24යි. NB කියන්නේ ළමයි මේකනේ. මේක 24ලු. එහෙනම් මෙතෙන්ට දානවා 24යි. ඉතින් මෙතන අඩු කිරීමක්. ඊට පස්සේ ඔතනම දීලා තියෙන ළමයි NA ඡේදනයේ B සමානයි 11 කියලා දීලානේ. NA ඡේදනයේ B සමානයි 11යි. එහෙනම් ළමයි මෙන්න මේ NA ඡේදනයේ B කියන මෙන්න මේකට දානවා 11 දානවා. එහෙම ළමයි දීපු අගයන් දැම්මා. දැන් මේක නම් දීලා නැහැ මේකම ලියමු. N A මේලේ B. ඔන්න බලන්න. ඊට පස්සේ දැන් ළමයි මේක සුළු කරා නම් උත්තරේ නෝ මේ 35ට 24ක් එකතු කරාම 59යි. 35යි 24යි එකතු කරාම 59යි. ඉතින් 59න් ඊට පස්සේ 11ක් අඩු කරන්න ඕන. 59 11ක් අඩු කරාම ළමයි 48යි. ඉතින් අපිට NAB NA මේලේ B අගය සොයන්න කිව්වා. මෙන්න හෙව්ව ළමයි උත්තරේ 48යි. හරි. මෙන්න මේක ලස්සනට ලියා ගන්න ළමයි. හරි. එහෙනම් මේක මකනවා ළමයි. ඊට පස්සේ බලන්නකො ළමයි දෙවෙනි ගාන. ඒ දෙවෙනි ගානේ තියෙන ළමයි කුලකය x සහ y ඇසුරෙන් නේද කුලක ටික දීලා තියෙන්නේ. හරි. x සහ y ඇසුරෙන් දීලා නම් ළමයි මෙහෙම ලියන්න. n x මේලය y. කොහොමද මුලට තියෙනවනේ මේලය.
සමානයි nx ධන ny ඍණ nx ඡේදනය y. හරි. ඔන්න ළමයි x සහ y ඇසුරෙන් අර කියපු සූත්‍රය ලියාගත්තා අපි. හරි. ඊට පස්සේ බලන්නකෝ. දැන් දීපු දත්ත ආදේශ කරමු ළමයි. මුලින්ම දීලා තියෙනවා දෙවෙනි ගානේ nx සමානයි 16යි. nx සමානයි 16 නම් මෙන්න මෙතෙන්ට දාන 16. nx සමානයි 16 නිසා මෙතෙන්ට දැම්ම 16. හරි. ඊට පස්සේ ළමයි තව දීලා තියෙනවා nx ඡේදනයේ y සමානයි 15. මෙන්න මේක දීලා ළමයි x ඡේදනයේ y 15. එහෙනම් මෙතෙන්ට දාන ළමයි 5 කියලා. ඔන්න x ඡේදනයේ y දීලා තියෙන ඒකට 5 දැම්මා. හරි. ඊට පස්සේ දෙවෙනි ගානේ තව දීලා තියෙනවා nx මේලය y 29ද. මෙන්න මේක දීලා ළමයි nx මේලය y මේක දීලා 29 කියලා. එහෙනම් කෙලින්ම මෙතෙන්ට දානවා 29. අන්න මෙන්න මෙහෙම ළමයි අගයන් ටික දාගත්තා. දැන් මෙන්න මේකට දාන්න එකක් දීලා නැහැ ny ට. බලන්නකෝ. ny ට දාන්න අගයක් දීලා නැහනේ. එහෙනම් ඉතින් ny ට දාන්න වෙන්නේ nyම තමයි. ny ට දාන්න nyම තමයි. හරි. දැන් මේක සුළු කරන විදිය බලමු. ඔන්න මම 29 ළමයි පොඩ්ඩක් එහාට ගන්නවා. 29 එහාට ගන්නවා. මේ ඍණ 5 දානවා මේ සමාන ලකුණෙන් අනිත් පැත්තට. මේ ඍණ 5 ළමයි සමාන ලකුණෙන් මේ පැත්තට ගියාම ධන 5යි. මේ ධන 16ක් ගිනියනවා අනිත් පැත්තට. ධන 16 මේ පැත්තට ගිනිච්චම ඍණ 16යි. එතකොට මේ 5ක් ගියා 16ක් ගියා හැ පැත්තට. මෙහි ඉතිරි මෙන්න මේක ළමයි ny විතරයි. මෙන්න මේක ඉතිරි. හරි. ඉතින් ළමයි මෙහි උත්තරේ ගන්න පුළුවන් මෙහෙම. 29 5යි එකතු කරාම 34යි. 29ට 5ක් එකතු කරාම 34යි. ඊට පස්සේ 34න් 16ක් අඩු කරනවා. 18යි. අන්න. ny සමානයි 18 කියලා ආව ළමයි. එහෙනම් මේක ලියාගෙන කවුරුත් දැන් ක්‍රමයේ තේරෙනවනේ කාටවත්. හරි. ඕක ලියාගන්න තමයි තුන්වෙනි ගාන හදන්න ඕන. මම ඇහුවට පස්සේ උත්තරේ chat එකෙන් දාන්න ඕන. හරි. මේ තුන්වෙනි කොටස හදපු ළමයි ඉන්නවා නම් උත්තරේ වන්න ළමයි. තුන්වෙනි කොටස හදපු ළමයි උත්තරේ එවන්න නෙත්මි ගම්පහ very good. කාවින්ද very good. රොෂාන් very good. දම්ජිත් හරි. අන්නේම කවුරුත් හදන්න පරක් වෙලාව තමයි තරහා. අවිස හරි very good. සෙන්රුරි very good. කවුරුත් වැරද්දුවේ නැහැ.
අක ළමයි 17 දාපු ළමයි වැරදි. අනිත් ළමයි හරි. ඍණ ගානක් එන්න බෑ. එක ළමයි ඍණ 15ක් දාලා තිබුණා. එහෙම ඍණ වෙන්න බෑ ළමයි මේ. n කියන්නේ n දාලා ලියන්නේ ළමයි කුලකේ තියෙන අවයව ගානනේ. චුට බලා ගන්නකෝ. දැන් ny කියන්නේ ළමයි y වල තියෙන අවයව ගාන. අවයව ගානක් කවදාවත් ඍණ වෙන්න බෑ. එහෙම වෙන්න බෑනේ ළමයි. අවයව ගානක් ඍණ වෙන්න පුළුවන් යන්නේ. දැන් කුලකවල තියෙන කිසිම අවයව ගණන ඍණ වෙන එක. ඍණ වෙන කුලක මේ ලෝකේ නෑ. දැන් සතියේ දවස් කුවොත් අවයව 7ක් තියෙනවා. අවුරුද්දේ මාස කුවොත් අවයව 12ක් තියෙනවා. ඒ වගේ අවයව අනිවාර්යෙන් ළමයි බිංදුව හෝ ඊට වැඩි වෙන්න ඕන. ඍණාගයන් දෙන්න බෑ අවයව ගණන. ඒ ඍණාපු ළමයට චූටි වැරද්දක් වෙලා තියෙනවා. පොඩ්ඩක් චෙක් කරලා බලන්න. හරි. ගොඩක් ළමයි උත්තරේ දැම්ම ළමයි very good. හරි. බලමු. එතන තියෙන ළමයි කුලක දෙක පීසා කිව් ඇසුරින්නේ. එහෙනම් අපිට සූත්‍රය හදාගන්න පුළුවන් මෙහෙම. බලන්න. n p මේලය q සමානයි np ධන nq ඍණ np ඡේදනය q. හරි. මෙහෙම p හා q ඇසුරෙන් ළමයි සූත්‍රය අපි හදාගත්තනේ. දැන් මේවට අපි අගයන් දාන්න ඕන. හරි. මේවට අගයන් දාන්න ඕන. ඉස්සෙල්ලම තියෙනවා ළමයි np සමානයි 70 වලු. np සමානයි 70 වලු. np සමානයි 70 නම් මෙන්න මේ np වෙනුවට දාන්න පුළුවන් 70. ඒක දීලා තියෙනෝනේ. හරි. ඊට පස්සේ දීලා ළමයි nq සමානයි 55යි. මෙන්න මේකක් දීලා nq 55ලු. ඊට පස්සේ දීලා ළමයි np මේලේ q. මෙන්න මේක දීලා තියෙන p මේලේ q. මෙන්න මේක ළමයි 110ලු. මෙන්න මේක දීලා 110යි. හරි. මෙන්න මේක දීලා නැහැ. මේක දීපු නැති නිසා මේකම ලියනවා. හරි. දැන් මේකට තමයි මම ලේසි ක්‍රමයක් අල්ලගන්න බලාගෙන කවුරුත්. ඔන්න 70 ලිව්වා. 70 ලිව්ව ධන 55 ලිව්වා. මේ ධන 110යි මෙතන තියෙන්නේ. ඒ ධන 110 ගමු මේ පැත්තට. ධන 110 මෙහාට આવොත් ඍණ 110යි. මේ ධන 110 මෙහාට આવොත් ඍණ 110යි. මෙන්න මේ ඍණ np ඡේදනය q තියෙන්නේ. මේක ඍණක් නේ තියෙන්නේ. මේක දානවා අර පැත්තට. එතකොට මෙන්න මේ ඍණ ලකුණු ළමයි ධන වෙනවා. ඍණ np ඡේදනය q අර පැත්තට ගියාම ධන np ඡේදනය q වෙනවා. දැන් මෙතන ඍණ තිබුණේ අර පැත්තට ගිහිල්ලා ධන වෙලා. ඍණනේ තිබුණේ මෙතන. ඒක අර පැත්තට ගිහිල්ලා මෙන්න මේ පැත්තට ගිහිල්ලා ධන වෙලා. දැන් බලන්න. np ඡේදනය q සමානයි මෙතන ළමයි 70යි 55යි එකතු කරාම 70යි 55යි එකතු කරාම 125යි නේ. ඒ 125යි 110ක් අඩු කරාම 125යි 110ක් අඩු කරාම ළමයි 15යි. එහෙනම් මේකේ උත්තරේ 15යි. වැරදුන ළමයි ලියා ගන්න. හරි.
හතරවෙනි ගාන හදන්න ළමයි පොඩි වෙලාවක් දෙන්නම්. හතරවෙනි ගාන. හරි. කීයද කියලා උත්තරේ වන්න ළමයි. very good. ගොඩක් ළමයි හරි උත්තරේ දානවා. අනිත් අය කලබල වෙන්න ඕනේ නැහැ. හිමින් හදන්න. ආව වෙලාවක් ගියේම නැහැ නේ. හරි. හරි. NA මේ B සමාන NA දාන NB ඍණ NA ඡේදනේ B. දැන් බලමු ඒකේ අපි. ළමයි හතරවෙනි ගාන දීලා A සමානයි 19යි. එහෙනම් මෙන්න මේකට දාන 19. ඊට පස්සේ දීලා ළමයි NB සමානයි 16යි. NB මෙතන දීලා ළමයි 16යි. ඊට පස්සේ දීලා ළමයි NA මේලේ B 35යි. මෙන්න මේක දීලා ළමයි. A මේලේ B මේක දීලා ළමයි 35යි. හරි. දහනමය ධන 16 මේ ධන 35 ගන්නවා මේ පැත්තට. ධන 35 මෙහාට આવොත් ළමයි ඍණ 35යි. මේ ඍණ A ඡේදනේ B කියන එක අර පැත්තට දානවා. එතකොට ධන වෙනවා. ධන n A ඡේදනේ B. අන්න. n A ඡේදනේ B. දැන් මෙතන ළමයි 19ට 16 එකතු කරාම 19 16 එකතු කරාම 35යි. ඒ 35න් ඒ 35 අඩු කරාම බිඳුවයි. මාර වැඩි උත්තරේ බිඳුවයි ළමයි. සොයන්නකෝ ඔන්න හෙව්ව ළමයි බිඳුවයි. හරි. ළමයි අහනවා ඊට පස්සේ අපෙන් අහනවා ඒ අණුව A හා B කුලක දෙකෙහි ඇති විශේෂත්වය කුමක්ද? ළමයි මේ කුලක දෙක ගත්තොත් බලන්න. මේ බලන්නකෝ. දැන් ළමයි අපි මේකට වෙන් රූපයක් යන්දොත් මෙහෙම. මේකට වෙන් රූපයක් මෙහෙම ඇන්දොත් මේ වෙන් රූපයක් ඇන්දොත් ළමයි මේ A ඡේදනයේ B කියන්නේ ළමයි මෙතන මේ මැද කොටසනේ. A ඡේදනයේ B කියන්නේ A ටයි B ටයි පොදු. ඡේදනය කියන්නේ පොදු A ටයි B ටයි පොදු කොටස. මෙන්න මේ මැද කොටසනේ. මේ මැද කොටසේ n වලින් කියන්නේ අවයව ගාන. n තියෙනම් කියන්නේ අවයව ගානනේ. කියන්නේ මේ මැද කොටසේ අවයව ගාන බිඳුවයි. ඒ කියන්නේ මෙන්න මේ ඡේදනයේ බිඳුවයි කියන්නේ ළමයි. A ඡේදනයේ B බිඳුවයි කියනෝනේ. එහෙනම් මේකේ අවයව එකක්වත් නෑ ළමයි.
මේකේ අවයව එකක්වත් නැහැ. A ඡේදනේ B කුලකයේ අවයව ගණන බිඳුවලු. කියන්නේ මෙතන අවයව එකක්වත් නැතුළු ළමයි. ඡේදනේ කියන්නේ මැද කොටසනේ. ඒකේ අවයව ගණන බිඳුවේ කියන්නේ මෙතන අවයව එකක්වත් නැහැ. එකක්වත් නැත්තම් ළමයි ඒ වෙලාවට වෙන් රූප මෙහෙම අඳින්නේ නැහැ. මෙන්න මෙහෙම අඳින්නේ. පොදු අවයව එකක්වත් නැත්තම් ළමයි වෙන් රූපේ මෙන්න මේ විදිහට අඳින්න ඕන වෙන වෙනම. හරි. ඒක මම හිතන්නේ කාටවත් තේරෙන්නේ නැති මේ බලන්න. බලන්න. A ඡේදනේ B කියන්නේ A ටයි B ටයි දෙකටම පොදු ප්‍රදේශයනේ. ඒ කියන්නේ මෙන්න මේ ටික. A ටිකේ තියෙන අවයව ගණන බිඳුවලු. කියන්නේ මේ ටිකේ අවයව එකක්වත් නැතිලු. එහෙම එකක්වත් නැතිනම් ළමයි මේ වගේ ප්‍රදේශයක් හදාගන්න එකේ තේරුමක් නැහැනේ. එහෙම වෙලාවට වෙන් රූපේ ළමයි පොදු ප්‍රදේශයක් නැති නිසා මෙන්න මෙහෙම වෙන වෙනම අඳින්න ඕන. හරි. මෙහෙම ළමයි රවුන්ඩ් එක මෙහෙම වෙන් වෙලා තියෙනවා. රවුන්ඩ් එක වෙන් වෙලා තියෙනන් ළමයි මෙන්න මේවා අපි හඳුන්වනවා වියුක්ත කුලක. මේවට කියනවා වියුක්ත කුලක. වියුක්ත කියන්නේ මෙහෙම ළමයි. දැන් අපි දන්නෝනේ වියෝ වෙනවයි කියන්නේ වෙන් වෙනවයි කියන එකනේ. වියෝ වීම කියන්නේ වෙන්වීම. එහෙනම් වියුක්ත කියන්නේ ළමයි වෙන් වුණ කුලක. හරි. මෙන්න මේ රවුන්ඩ් එක ළමයි වෙන් වෙච්ච කුලකයක් තමයි මෙතන තියෙන්නේ. හරි. අපෙන් අහනෝ A අණුව A හා B කුලක දෙකෙහි ඇති විශේෂත්වය කුමක්ද? විශේෂත්වය මේකයි ළමයි. A හා B කුලක දෙකට පොදු අවයව කිසිවක් නොමැත. ඒක තමයි විශේෂත්වය හොයන්නේ. A හා B කුලක වලට පොදු වූ අවයව. ඡේදනයක් නැtei කියන ඕනේ. A සහ B ට පොදු වූ අවයව කිසිවක් නොමැත. එම නිසා A හා B අණු වියුක්ත කුලක යුගලයකි. අන්න අද මතක තියාගන්න ළමයි. පොදු අවයව එකක්වත් නැත්නම් ඒවට අපි කියන්නේ වියුක්ත කුලක. හරි. මේ ටික ලියාගෙන මම අර ලියන්න ඕන ටික යටින් දෙන්නම්. වෙන් රූප දෙක අඳින්න ඕනේ නැහැ. මේ හදපු ටික ලියා ගන්නකෝ. වැරදුන අය. හරි. යටින් ලියන්න ළමයි මෙහෙම. එම නිසා A සහ B ට මෙතනින් පස්සේ යටින් ලියන්න එම නිසා A සහ B ට පොදු අවයව කිසිවක් නොමැත. A සහ B ට පොදු අවයව කිසිවක් නොමැත.
ඡේදනයේ බිඳුවයි කියන ළමයි පොදු අවයව නැහැ. හරි. එම නිසා A හා B කුලක වියුක්ත කුලක ලෙස හැඳින්වේ. හරි. බලමු. දැන් ළමයි කුලක පාඩම අවසන් වෙනකොට ඔයාලා ලකුණු 10 මට්ටමට ගන්න පුළුවන්. හරියට කියන වැඩේ හරියට කරන්න. මට එපා වෙන දේ පරක් වෙලා එන එක. පරක් වෙලා එන ළමයි ප්‍රශ්න අහුවට උත්තර දෙන්නෙත් නෑ මං. 11 ළමයි මීට වැඩි වගකීමෙන් වැඩ කරන්න ඕන. හරි. ඔය බනින්නේ කාටවත් බනිනව නෙමෙයි මේ. බනින්නේ අර පරක් වෙලා එන 10 දෙනෙක්ට විතර. අනිත් අය හොඳයි. හරි. ළමයි වෙන් රූපයක් දීලා තිබ්බ මේ. හරි. මෙන්න මේ වගේ වෙන් රූපයක් දීලා මේ කුලකය A මේක ළමයි B. අන්න A හා B කියලා වෙන් රූපයක් දීලා බලන්න. මෙතන 5යි මෙතන 5යි මෙතන 8යි මෙතන 4යි. හරි. දැන් අපිට කියනවා මෙහෙම ළමයි. කියවන ගාන ඉහත වෙත් නෑ පන්තිය අර මේකේ මේ ගාමින් හරි. අපිට කියනවා ළමයි වෙන් රූපයට යටින් මෙහෙම කියනවා මේ. සෝරි ළමයි මෙතන P කියු දාලා තියෙන්නේ. මේ කුලකේ දාලා තියෙන්නේ P කියලා. මෙතන Q කියලා දාලා තියෙන්නේ මේ. හරි. ඊට පස්සේ ළමයි අපිට කියනවා මෙහෙම යටින් කියනවා මෙහෙම. බලන්නකො කියවලා. අච්චුපත කියවන කවුරුද? ඉහත වෙන් රූපය තුල සංඛ්‍යාවකින් දක්වා ඇත්තේ එක් එක් ප්‍රදේශයට අයත් අවයව ප්‍රමාණ වේ. අවයව ප්‍රමාණවල ළමයි දාලා තියෙන්නේ. ඒ කියන්නේ අවයව නෙවෙයි ළමයි. දැන් මෙතන දාලා තියෙන ළමයි අවයව නෙවෙයි. අවයව ප්‍රමාණය. කියන්නේ මෙතන අවයව 4ක් තියෙනවා. අන්න. මෙතන තියෙන්න ඕන ළමයි අවයව 4ක්. අවයව ගණන් තමයි දාලා තියෙන්නේ ළමයි. අවයව ප්‍රමාණ, අවයව ගණන්. එතකොට මෙතන තියෙනවා අවයව 8ක්. මේකේ අවයව 5ක් තියෙනවා. දැන් මේකෙත් අවයව 5ක් තියෙනවා. කියන්නේ අවයව ගණන් තමයි ලියලා තියෙන්නේ. හරි. එතකොට ළමයි දැන් අපිට කියනවා ළමයි NP, NQ, NP ඡේදනයේ Q හා NP මේලේ Q සොයා. අන්න 4ක් හොයන්න කියනවා. බලන්නකෝ අච්චපත. NP, NQ, NP ඡේදනයේ Q, NP මේලේ Q සොයා. 4ක් හොයන්න කියනෝනේ. හරි. ඒ 4 මං හොයලා දෙන්නම් බලාගෙන කවුරුත්. NP සොයන්නලු.
np කියන්නේ ළමයි p ට අයිති අවයව ගණන. හරි. ඔයාලට මතකද ළමයි p මේ p කියන එක පාඩ කරන්න දුන්න වෙලාවේ p කියන එක පාඩ කරන්න කිව්වොත් මෙන්න මේ ටිකයි පාඩ කරන්න ඕනේ. මේ 5යි මේ 8 ටිකයි මේ ටික පාඩ කරන්න ඕනේ. හරි. මේ p කියන කුලකේ පාඩ කරන්න කිව්වොත් ළමයි එදා පාඩ කරා ඔයාලට මතකයි මෙන්න මේ රාව ඔක්කොම ටික පාඩ කරනවා. දැන් හැබැයි පාඩ කරන්න නෙවෙයි කියන්නේ ළමයි. අහන්නේ අවයව ගන්න. ඉන් වලින් අහන්නේ අවයව ගන්න. ඉතින් මෙන්න මේ ටිකේ තියෙන අවයව ගන්න බලන්නකෝ. 5යි 8යි. 5යි 8යි එකතු කරාම ළමයි අවයව තියෙනවා 13ක්. ඊරවම ඇතුලේ තියෙනවා ළමයි අවයව 13ක්. අන්න. එහෙනම් np සමානයි 13යි. තව අහනවා ළමයි nq. n වලින් කියන්නේ අවයව ගණන. දැන් මෙතන අහන්නේ q වල අවයව ගණන. මෙන්න මේ q රවුම ඇතුලේ තියෙන අවයව ගාන අහනවා. ඉතින් ළමයි හරි ලේසි. මේ මෙතන 8ක් තියෙනවා මෙතන 4ක් තියෙනවා. 8යි 4යි. 8යි 4යි 12යි. ඔන්න q වල අවයව ගාන ලිව්වා. හරි. ඒකේ තව අහනවා මෙන්න මේක ළමයි. n p ඡේදනය q. දැන් අහනවා ළමයි p ඡේදනය q වල p ඡේදනය q කියන්නේ ළමයි මේ මැද කෑල්ලනේ. එතන අවයව ගාන අහනවා. ඉතින් 8යි නේද ළමයි? එතන තියෙන අවයව ගාන 8යි. එහෙනම් කෙලින්ම උත්තරේ දානවා 8යි. තව එකක් අහනවා ළමයි np මේලේ q. p මේලේ q ගේ අවයව ගාන. ඔයාලට මතකයි ළමයි p මේලේ q කිව්වොත් මේ රවුන්ඩ් එකේ ඔක්කොම ටිකනේ. p මේලේ q කියලා කිව්වොත් p මේලේ q කියලා කිව්වොත් මෙන්න මේ රවුන්ඩ් එකේ ඔක්කොම. එතකොට ඉතින් බලන්න 5යි 8යි 13යි 13යි මේ 4යි 13යි 4යි ළමයි 17යි. අන්න p මේලේ q කිව්වොත් 17යි. හරි. දැන් මේ ටික හරි. මෙන්න මේ හතර හොයන්න කිව්වා. ඔන්න ඒ ටික ළමයි හෙව්වා. ඒ ටික සෙව්වා. තව අපිට කියනවා අන්න ඉතිරි ටිකක් පොඩ්ඩක් කියවන්න ලියන්න එපා උගන්නද්දි නම්. හරි. ඉතිරි ටිකක් පොඩ්ඩක් කියවන්නමයි මෙහෙම කියනවා අපිට. බලන්න. සොයා එමගින් np මේලේ q සමානයි np ධන nq ඍණ np ඡේදන q සම්බන්ධය තෘප්ත කරන බව පෙන්වන්න. මෙන්න මේ සම්බන්ධයක් දීලාමයි මේ np මේලය q සමානයි np ධන nq ඍණ np ඡේදන q. මෙන්න මේ සම්බන්ධය ළමයි තෘප්ත කරන බව පෙන්වන්නලු. දැන් බලන්න තෘප්ත කරනවා කියන්නේ මොකක්ද කියලා. තෘප්ත කරනවා කියන්නේ ළමයි සතුටු කරනවා කියන එක. මෙන්න මේ සම්බන්ධය සතුටු කරන බව පෙන්වන්නලු. හරි. ළමයි එහෙම සම්බන්ධයක් සතුටු කරන්නේ මෙහෙමයි බලා ගන්න. සම්බන්ධයක් සතුටු කරන බව පෙන්වන්නේ මෙහෙමයි. තෘප්ත කරනවා කියන්නේ සතුටු කරන එකනේ. හරි. දැන් මේක සතුටු වෙන්නේ මෙහෙමයි. මේවට අගයන් දාමු. p මේලේ q. මේ හොයාගෙන තියෙනමයි p මේලේ q මෙතන හෙව උත්තරේ 17යි නේ. එහෙනම් මෙතෙන්ට දානවා 17. ඊට පස්සේ np මේ තියෙන np සමානයි 13 කියලා. එහෙනම් මේ np වෙනුවට මෙතෙන්ට දානවා ළමයි 13ක්. nq මේ තියෙන nq 12යි නේ ළමයි. nq කියන්නේ 12යි නේ. එහෙනම් මෙන්න මේ nq වෙනුවට දානවා 12. හරි. ඊට පස්සේ p ඡේදනය q. මේ තියෙන np ඡේදනය q 8 කියලා. එහෙනම් මෙතෙන්ට දානවා ළමයි 8 කියලා. මේකට දානවා 8. අපි මේ බලන්නේ සතුටු වෙනවද නැද්ද කියලා බලන්න. 17යි. දැන් මෙතන බලමු පොඩ්ඩයි මේක සුළු කරලා. 13යි 12යි එකතු කරාම
13ට 12ක් එකතු කරාම 25යිනේ. ඊට පස්සේ 25න් 8ක් අඩු වෙනකොට ළමයි 17යිනේ. අන්න ළමයි ආපු දේ බලන්න 17 සමානයි 17. සතුටුයි නේද ළමයි? 17 සමානයි 17 ආවනම් සතුටුයි. වැරදිලා හරි ළමයි මෙහෙම ආවනම් 17 සමානයි 20යි. 17 සමානයි 20 ආවනම් ළමයි සතුටු වෙන්න බෑ. කවදාවත් ළමයි 17 20ට සමාන වෙන්නේ නෑනේ. 17 සමාන 17ටමයි. එහෙම දෙපැත්තෙම සමාන දෙකක් ආවනම් ළමයි සතුටුයි. තෘප්ත වෙන්න පුළුවන්. හරි. වැරදිලා හරි ළමයි 17 සමානයි 15 වගේ ආවනම් සතුටු වෙන්න බෑ. තෘප්ත වෙන්න බෑ. දෙපැත්ත සමාන වෙලා ආවොත් තමයි හරිය කියලා අපිට සතුටු වෙන්න පුළුවන්. දැන් ඉතින් හරිනේ ළමයි 17 මේ 17 මේ 17 සමාන නිසා සතුටු වෙන්න පුළුවන්. යටින් ලියන්න එම නිසා තෘප්ත වේ කියලා යටින් ලියන්න ඕන. එම නිසා තෘප්ත වේ කියලා යටින් ලියන්න ඕන. වැරදිලා හරි ළමයි මෙහෙම ආවනම් අසමාන දෙකක් ආවනම් මෙහෙම දෙපැත්ත අසමාන වෙලා ආවනම් තෘප්ත නොවේ කියලා දාන්න ඕන. හරි. එහෙනම් මේ ටික ලියාගෙන ළමයි මෙන්න මේ ටික ලියා ගන්න. ලියාගෙන යටින් ලියන්න. එම නිසා තෘප්ත වේ. හරි. අන්න ඒ ටික ලියා ගන්න ළමයි එතනින් පස්සේ හොඳම ගණන් ටිකට එන්නේ. වගන්ති ගණන් ටික. බලමු. ඔතන යටින් ලියා ගන්න ළමයි එම නිසා තෘප්ත වේ කියලා. දෙපැත්ත සමාන වෙලා ආව නම් තමයි ළමයි තෘප්ත වෙන්නේ. ඉක්මන් ලියා ගන්න. වෙන රූපය අදින්න ඕනේ නැහැ.
එහෙනම් ළමයි දැන් මෙන්න හොඳම ගණන් ටිකට අපි එන්න හදන්නේ. බලමු. 6 වෙනි ගාන බලමු ළමයි. ඔන්න වගන්ති ගණන්. විභාගයට හැම අවුරුද්දෙම වගේ ඉන්නේ වගන්ති ගානක් මේ අවුරුද්දේ එහෙමම තමයි. වගන්ති ගානක් කියනවා මේවත් දැනන් ඉන්න ඕන. මේවා වෙන් රූප පාඩ කරන විදිහ ඒව දැනගන්න ඕන. හරි. බලමු. හරි. 6 වෙනි ගාන ළමයි කියවන්න කවුරුත් ක්‍රීඩා සමාජයක සිටින සමාජිකයෝ ගණන 60කි. කොට ඒක ළමයි ඔලුවට ගන්න. ක්‍රීඩා සමාජයක් තියෙනවා ඒකේ ඉන්න සමාජිකයෝ ගණන 60යි. අන්න. ක්‍රීඩා සමාජයේ ඉන්න ඔක්කොම සමාජිකයෝ ගණන 60යි. මතකයිනේ? හරි. ඔක්කොම 60යි ඉන්නේ බලමු. ඉන් 30ක් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන අතර 25ක් එල්ල ක්‍රීඩාවේ යෙදෙති. අන්න ළමයි. ওই ක්‍රීඩා සමාජයේ ඔක්කොම හිටිය 60 දෙනෙක්. ඒ 60 දෙනාගෙන් 30 දෙනෙක් එල්ල ක්‍රීඩා කරනවලු. ඊට පස්සේ ළමයි 25 දෙනෙක්. 25 දෙනෙක් 30 දෙනෙක් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙනවලු. 25ක් එල්ල ක්‍රීඩාවේ යෙදෙනවලු. බලමු. මේ ඔන්න ඔය වගේ ළමයි වගන්ති ගණන් වලට අපිට වෙන් රූප සටහන් අඳින්න පුළුවන්. ওই වෙන් රූප කියන එක හොයාගත්ත ළමයි විද්‍යාඥයෙක් හිටියේ ඉස්සර කාලේ ජෝන් වෙන් කියලා. ඒ ජෝන් වෙන් කියන විද්‍යාඥයාට උපහාරයක් වශයෙන් ඔය අඳින සටහන් වලට අපි කියන ළමයි වෙන් රූප සටහන්. හරි. ඒතර වෙන් රූප සටහන් හොයාගත්තේ ජෝන් වෙන් කියන විද්‍යාඥයා. හරි. ඒව නිකන් අමතර දැනුමක්. බලමු. දැන් ළමයි ඔන්න ඔය වගේ ගණන් වලට වෙන් රූප සටහන් අඳින්න පුළුවන්. උතන කියනව නේද ළමයි ක්‍රීඩා සමාජයක සිටින සමාජිකයෝ ගන්න 60කි. හරි. මෙහෙම වෙන් රූපයක් අඳිමු ළමයි. හරි. එහෙම ඇන්දර පස්සේ ළමයි දැන් ඔතන ටික දෙනෙක් ක්‍රිකට් ක්‍රීඩා කරනවලු. අනෙක් ටික දෙනා එල්ලේ ක්‍රීඩා කරනවලු. මේ රවුමට ගමු අපි ළමයි ක්‍රිකට් ක්‍රීඩා කරන අය. ක්‍රිකට් ක්‍රීඩා කරන අය ඒ රවුමට දානවා. ඊට පස්සේ මේ රවුමට ගමු ළමයි එල්ලේ ක්‍රීඩා කරන අය. හරි. ඔන්න බලන්න. දැන් ওই ක්‍රීඩා සමාජයේ හිටියලු සමාජික ඔක්කොම 60 දෙනෙක්. ඔක්කොම හිටියේ 60 දෙනයි. එතකොට මේ රවුම ඇතුළේ ඉන්නේ ළමයි ක්‍රිකට් ක්‍රීඩා කරන අය. ඒ 60 දෙනාගෙන් ඉන්න ඕනේ ළමයි ක්‍රිකට් ක්‍රීඩා කරන පිරිසක්. ඒ ක්‍රිකට් ක්‍රීඩා කරන අය අනිවාර්යෙන් මේ රවුම ඇතුළේ ඉන්නවා. මේ රවුම ඇතුළේ ඉන්න සේරම අය මේ රවුම ඇතුළේ ඉන්න ඔක්කොම ක්‍රිකට් ක්‍රීඩා කරන අය වෙන්නම ඕන. ඒක අනිත් පැත්ත ළමයි. මේ රවුමෙන් පිට දැන් කිසිම තැනක ඉන්න මේ රවුමෙන් පිට ඕනම තැනක ඉන්න කෙනෙක් ක්‍රිකට් ක්‍රීඩා නොකරන අය වෙන්නත් ඕන. මම මේකේ දා විස්තර කරලා කියලා දුන්නා ටිකක්. මතකයිනේ? මේ රවුම ඇතුළේ ඉන්නවා නම් අනිවාර්යෙන් ක්‍රිකට් ක්‍රීඩා කරන්නම ඕන. එතකොට මේ රවුමෙන් පිට ඉන්න මේ හරිය ඉන්න අය ක්‍රිකට් ක්‍රීඩා නොකරන අය වෙන්නම ඕන. හරි. දැන් අපිට කියන ඕනේ ළමයි ක්‍රිකට් ක්‍රීඩා කරන අය ඉන්නවලු 60ක්. හොඳට බලන් ඉන්න. ක්‍රිකට් ක්‍රීඩා කරන අය 60ක් ඉන්නවලු.
ඉතින් ඔයාලා දන්න ඕනේ ළමයි ක්‍රිකට් ක්‍රීඩා කරන අය ඉන්නේ මේ රවුම ඇතුලේනේ. එහෙනම් ඉතින් ළමයි මේ රවුම ඇතුලේ ඔක්කොම 60ක් වෙන්න ඕන නේද ළමයි? ඒ ක්‍රිකට් ක්‍රීඩා කරන අය 60ක් ඉන්නවලුනේ. එහෙනම් මේ රවුම ඇතුලේ අනිවාර්යයෙන්ම 60ක් ඉන්න ඕන මෙතනයි. මේ දෙපළේ අනිවාර්යෙන් 60ක් ඉන්න ඕන. ඒකනේ ක්‍රිකට් සෝරි වැරදුනා. මාර වැඩි හරි. ක්‍රිකට් ක්‍රීඩා කරන අය ළමයි 30යිනේ කියන්නේ. 60 නෙවෙයි 30යි. ක්‍රිකට් ක්‍රීඩා කරන අය ඉන්නේ ළමයි 30යි. ක්‍රිකට් ක්‍රීඩා කරන අය 30ක් ඉන්න ඕනේ. එහෙනම් ඒ 30 දෙනාම ළමයි මේ රවුම ඇතුලේ ඉන්න ඕනේ. ක්‍රිකට් ක්‍රීඩා කරන අය ඉන්නෝ 30. ඒ 30 දෙනාම ඉන්න ඕනේ මෙන්න මේ රවුම ඇතුලේ. එහෙනම් මෙතනයි මුළු ගාන මේ දෙපළේ මුළු ගාන ළමයි 30 වෙන්න ඕනනේ. මෙතනයි මුළු මේ දෙකේ එකතුව ළමයි අනිවාර්යෙන්ම 30 වෙන්න ඕන. එහෙනම් මෙතනයි 30 කියලා පොඩ්ඩක් මතක හිටින්න මෙතන දාගමු ළමයි. මේ ධාරි දාගන්න පුළුවන්. ඒ ධාරි දැම්මාට පස්සේ කියන්නේ ළමයි මෙන්න මේ රවුම ඇතුලේ අනිවාර්යෙන් 30ක් ඉන්න ඕන. හරි. ඊට පස්සේ කියනෝ නේද ළමයි එල්ලේ ක්‍රීඩා කරන අය ඉන්න ඕන නේද 25. එල්ලේ ක්‍රීඩා කරන අය ඉන්නවලු 25. එල්ලේ ක්‍රීඩා කරන අය ඉන්නේ ළමයි මේ රවුම ඇතුලේනේ. එල්ලේ ක්‍රීඩා කරන අය ඉන්නේ මේ රවුම ඇතුලේ. එහෙනම් මේ රවුම ඇතුලේ ඉන්න ඕන ඔක්කොම 25. ඒ කියන්නේ මෙතනයි. මෙන්න මේ දෙපළ ඉන්න ඕන 25. දෙපළම 25 නිසා ළමයි මේවායි අගයන් ලියන්න බෑ. දෙහෙන් දාගමු මේ රවුම ඇතුලේ ඉන්න ඕන 25. ඔය එල්ලේ රවුම ඇතුලේ ඉන්න ඕන 25. එහෙම ධාරි දාගත්තා. හරි. ඊට පස්සේ ළමයි ඔයාලට මතකද ක්‍රීඩා සමාජයේ ඉන්න සියලු මුළු ගාන 60 ගුව මතකයි. ක්‍රීඩා සමාජයේ ඉන්න මුළු ගාන 60ලු. මුළු ගාන 60 නම් ළමයි මේ ටිකේ ඔක්කොම ටික එකතු කරාම මුළු ගාන 60 වෙන්න ඕන. ඒක දාන්න පුළුවන් ළමයි මෙහෙම. සර්වත්‍රය සමානයි 60යි. මුළු ගාන 60යි. මේ සෑම ප්‍රදේශයකම මෙන්න මෙතන මේවා ඉන්න ගණන් එකතු කරොත් ළමයි 60 වෙන්න ඕන. හරි. හරි. මේ 18යි 3 අභ්‍යාසයේ 6 වෙනි ගාන හදන්නේ. සමහර ළමයිට කරන්ට් යනෝනේ හරි. ඔන්න දැන් ළමයි ඊට පස්සේ තව தත්ත්වයක් අපිට කියනවා පුත කියවන්නකෝ කවුරුත්. ක්‍රීඩා දෙකෙහිම යෙදෙන ගණන 15කි. ළමයි ක්‍රීඩා දෙකේම යෙදෙන ගණන 15ලු. මේ මෙතන ඉන්න අය ළමයි මේ බලන්න. මෙන්න මේ මැද කෑල්ලේ ඉන්න අය ක්‍රිකට් රවුමටත් අයිති, එල්ලේ රවුමටත් අයිති. එතකොට මැද ඉන්න අය ළමයි ක්‍රිකට් ක්‍රීඩා කරන එල්ලේ ක්‍රීඩාවේ ක්‍රීඩා දෙකම කරන අය නේද ළමයි මැද ඉන්නේ. මෙන්න මේ මැද ඉන්න අය ළමයි ක්‍රීඩා දෙකටම අයිති. ඒ කියන්නේ ක්‍රීඩා දෙකම කරන අය. එහෙම ඉන්න ඕනේ ළමයි. දැන් මැද ඉන්න අය ගත්තොත් ළමයි ක්‍රීඩා දෙකම කරනවා. එල්ලේ ක්‍රීඩා කරනවා. ක්‍රිකට් ක්‍රීඩාත් කරනවා. ක්‍රීඩා දෙකේම යෙදෙන අය ඉන්නේ මෙන්න මෙතන. දැන් උතන අපිට ගාන කියනෝ නේද ළමයි? ක්‍රීඩා දෙකේම යෙදෙන ගාන 15 කියලා. ක්‍රීඩා දෙකේම යෙදෙන ගාන 15ලු. එහෙනම් ළමයි මෙන්න මෙතන ඉන්න ඕන 15. ඒ ක්‍රීඩා දෙකේම යෙදෙන අය ඉන්නේ මෙන්න මේ මැද. එහෙනම් මෙතන ගාන 15 වෙන්න ඕන. හරි. ඊට පස්සේ ළමයි මෙහෙමයි මේ බලන්නකෝ. ඔයාලට මතකයි ඉස්සෙල්ලා කිව්වා මේ රවුම ඇතුලේ මේ 30 කියලා දාගත්ත මතකයි. මේ රවුම ඇතුලේ 30ක් ඉන්න ඕනේ කියලා මම මෙතන ධාරි ලියාගත්තනේ අමතක වෙනවට. මේ රවුම ඇතුලේ ඉන්න ඕනේ 30ක් ඉන්න ඕනේ කියලා ලියාගත්තා. ඉතින් මෙතන 15 නම් 30න් ඉතිරි 15 මෙතන නේද ළමයි? හරි. ඊට පස්සේ මතකද ළමයි මෙන්න මේ එල්ලේ රවුම ඇතුලේ 25ක් ඉන්න ඕනේ. මේ 25 මම අමතක වෙනකොට මෙතන ලියාගත්තේ. මේ රවුම ඇතුලේ ඉන්න ඕන ළමයි 25.
මෙතනයි මෙතනයි 25ක් ඉන්න ඕන. දැන් මෙතන 15ක් ඉන්න ඕනේ. එහෙනම් මෙතෙන්ට 10ක් දැම්මනම් හරි. එතකොට 25 වෙනෝනේ. 15යි 10යි 25යි. අන්න ළමයි වෙන්නෝගේ පිරෙව්වා. තව අපිට ළමයි තව පොඩි තැනක් තියෙන හොයන්න මේ බලන්න. දැන් මුළු ගාන ඔක්කොම ළමයි 60ක් වෙන්න ඕනනේ. ඔක්කොම 60ක් වෙන්න ඕන. දැන් බලමු පොඩ්ඩක් එකතු කරලා. 15යි 15යි එකතු කරාම 30යි. මේ 15ට මේ 15 එකතු කරාම 30යි. මෙතන 15 මෙතන 15යි 30යි. මේ 10 දෙනත් තාම ළමයි 40 දෙනයි. එතකොට මේවා ඉන්නේ 40 දෙනයි. මේ 60 දෙනාගේ වෙන් රූප ඇතුළේ ඉන්නේ 40 දෙනයි. තව 20ක් අඩුයි නේද? ඔක්කොම 60 දෙනාගේ මේ ප්‍රදේශවල ඉන්නේ 20. මුළු 60 දෙනාගෙන් මේ ප්‍රදේශවල ඉන්නේ ළමයි 40යිනේ. ඔක්කොම 60 දෙනාගෙන් මේ ටිකේ ඉන්නේ 40යි. එහෙනම් මේවා ඉන්න ගාන හොයන්න පුළුවන් 20ක් අඩුයි නේද ළමයි? 60න් 20ක් අඩුයිනේ. එහෙනම් ඒ 20 ළමයි මෙතන පිට වෙන්න ඕන. මෙතන 15යි මෙතන 15යි 30යි. 30යි මේ 10යි 40යි. 60න් මේ ටිකේ ඉන්නේ 40යි. 60න් 40යි ඉන්නේ. ඉතිරි 20 ළමයි ඉතින් එළියේ ඉන්න ඕන මේ ඉන්නේ. හරි. ඔන්න ළමයි වෙන් රූප සම්පූර්ණ කරා. හරි. චුට්ටයි මොකුත් කරන්න එපා. ඔයාලගේ ළමයි මෙහෙම මෙන්න මේක ඇසුරෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ අහන්න පුළුවන් සියලුම ප්‍රශ්න මම දැන් කියලා දෙනවා. බලන්න. ලියන්න දෙන්නේ නැහැ කියලා දෙනවා. ඒක නිසා හොඳට අහන් ඉන්න. ඔන්න පළවෙනි උත්තර මැසේජ් කරන්න මට. ඔය chat එකෙන් දාන්න ඕන ළමයි. හරි. ආයිස්සෙල්ල මෙන්න මේ වෙන් රූපේ ඇඳ ගන්න. ඔය වෙන් රූපේ කවුරුත් ඇඳ ගන්න.
හරි. දැන් මම මේකෙන් අහන ප්‍රශ්න අන්න ඒවට උත්තර දෙන්න ඕන ළමයි මේක ඉතාල වැදගත්. හරි. දැන් මම ඔයාලගෙන් අහන්නේ ළමයි ඔයාලා පොතේ වෙන රූපය ඇඳගත්ත නිසා ඒකෙන් බලන් උත්තර දෙන්න පුළුවන්. උත්තරේ වලයි මට කියන්නේ මේ ක්‍රීඩා සමාජයේ ඉන්න මුළු සමාජිකයෝ ගන්න කීයද කියන්නේ? මුළු සමාජිකයෝ ගණන. 60යි හරි very good very good. 60 තමයි ළමයි. මුළු සමාජිකයෝ 60යි නේ. හරි. ඊළඟ ප්‍රශ්නේ ඒ 60 දෙනාගෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන ගණන කීයද? ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන ගණන කීයද? හරි. හොඳයි. දැන් මම ඔයාලගෙන් අහුවනේ ළමයි ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන අය. ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන අය ළමයි නේරවම ඇතුලේ ඉන්නේ. ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන අය ඉන්නේ මේරවම ඇතුලේ. බලන්න ඉතින් 15 15යි 30ක් ඉන්න ඕනේ ළමයි. ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන අය ඉන්නෝ 30ක්. ඔය 15 දාපු ළමයි වැරද්ද තේරුම් ගන්න. දැන් මම ඔයාලගෙන් අහුව ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන අය කීයක් ඉන්නවද කියලා. මෙතන මේ 15යි මේ 15යි. ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන ඕනේ. එහෙනම් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන අය ඉන්නෝ 30ක්. හරි. ආමින්. ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන පිරිස 30 තමයි. ප්‍රශ්නේ හොඳට අහගන්න. ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන පිරිස ඇහුවම උත්තරේ 30යි නේ. හරි. දැන් මම ඔයාලගෙන් අහන ළමයි මෙහෙම. ක්‍රිකට් ක්‍රීඩාවේ පමණක් යෙදෙන පිරිස. ක්‍රිකට් ක්‍රීඩාවේ පමණක් යෙදෙන පිරිස. එක ළමෙක් එක සැරේ උත්තරේ දැම්මම ඇති. ආහයි. ඒක ඔයාලා දන්න දැන් මෙහෙ බලන්න. දැන් මම ඇහුවේ ළමයි ක්‍රිකට් ක්‍රීඩාවේ පමණක් යෙදෙන අයනේ. එතකොට මෙයාලා ගන්න බෑ. දැන් මම ඔයාලගෙන් ඇහුවේ ක්‍රිකට් ක්‍රීඩාවේ පමණක් යෙදෙන අය. මෙයාලා ගන්න බෑ. මෙයාලා ක්‍රීඩා දෙකම කරනෝනේ. ඒකනේ මැදට ආවේ. මෙන්න මෙයාලා ළමයි ක්‍රිකට් විතරයි කරන්නේ. අනිත් රවුන්ඩ් අයිති වෙලා නැහැ. මෙයාලා කරන්නේ ක්‍රිකට් ක්‍රීඩාව විතරයි. එහෙනම් මම දැන් ඇහුවේ ඔයාලගෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ පමණක් යෙදෙන අයනේ. එහෙනම් උත්තරේ ළමයි 15 තමයි. very good. හරි. දැන් ඊළඟට මම ඔයාලගෙන් අහනවා ළමයි එල්ලේ ක්‍රීඩා කරන පිරිස කීයද? එල්ලේ ක්‍රීඩාවේ යෙදෙන පිරිස කීයද? දැන් වරද්දක් නැහැ කවුරුත් very good. හරි. උත්තරේ 25ලු හරි ළමයි. එල්ලේ ක්‍රීඩා කරන අය ඉන්නේ මේරවම ඇතුලේනේ. එල්ලේ ක්‍රීඩා කරන අය ඉන්නේ මේරවම ඇතුලේ. බලන්න. මෙතන 15ක් ඉන්නවා මෙතන 10ක් ඉන්නවා. එල්ලේ ක්‍රීඩා කරන අය ඔක්කොම ඉන්නවා 25ක්. ඉතින් ළමයි මං අහුවේ ඔයාලගෙන් අහුවේ එල්ලේ ක්‍රීඩා කරන අයනේ. උත්තරේ 25යි very good. හරි. ඊළඟ ප්‍රශ්නේ ළමයි එල්ලේ ක්‍රීඩාවේ පමණක් යෙදෙන පිරිස කීයද? එල්ලේ ක්‍රීඩාවේ විතරක්ම යෙදෙන අය. හරි. උත්තරේ 10 දානවා ළමයි. මේ 10 දෙනානේ නේ. very good very good. මේ 10 දෙනා ළමයි ක්‍රීඩා දෙකම කරන්නේ නැහැ නේ. මේ 15 දෙනා නම් ක්‍රීඩා දෙකම කරනවා. මෙයාලා ක්‍රීඩා දෙකම කරන අය නෙවෙයි. මෙයාලා කරන්නේ එල්ලේ ක්‍රීඩාව පමණයි. එහෙනම් වලගෙන් මං අහුවේ එල්ලේ ක්‍රීඩාව පමණක් යෙදෙන අය. උත්තරේ ළමයි 10 තමයි very good. හරි. ඊළඟ ප්‍රශ්නේ ළමයි එල්ලේ සහ ක්‍රිකට් යන ක්‍රීඩා දෙකෙහිම යෙදෙන පිරිස. එල්ලේ සහ ක්‍රිකට් යන ක්‍රීඩා දෙකෙහිම යෙදෙන පිරිස. හරි.
ළමයි ක්‍රීඩා දෙකෙහිම යෙදෙන අය ඉන්නේ මැදනේ. ඔයගේ උත්තරේ හරි. මම එහුවේ ක්‍රීඩා දෙකෙහිම යෙදෙන අය. ඒ දෙකෙහිම යෙදෙන අය ඉන්නේ මැද. උත්තරේ ළමයි 15යි. අන්න. එල්ලේ සහ ක්‍රිකට් යන ක්‍රීඩා දෙකෙහිම යෙදෙන අය අහුවනම් ළමයි 15යි. හරි. දැන් මම ඔය ප්‍රශ්නේ මතක් කරගන්න. එල්ලේ සහ ක්‍රිකට් යන ක්‍රීඩා දෙකෙහිම යෙදෙන ගණන. උත්තරේ 15යිනේ. හරි. ළමයි ඔයාලා මතක තියාගන්න කිසියම් වෙලාවක මෙන්න මෙහෙම සහ කියලා දාලා තිබුණොත් දැන් මෙතන දැම්මනේ මං එල්ලේ සහ ක්‍රිකට් එල්ලේ සහ ක්‍රිකට් එහෙම සහ දාපු වෙලාවට ළමයි අනිවාර්යයෙන්ම ගන්න ඕන ඡේදනය සහ දාලා තිබුණොත් ඔයාලා ගන්න ඕන ඡේදනය හරි ඊට පස්සේ ළමයි දැන් මම අහුවා ඔයාලගෙන් එල්ලේ සහ ක්‍රිකට් නේ එල්ලේ සහ ක්‍රිකට් කෝඩ් මෙන්න මේ ඡේදනය ගන්න මැද ටික ගන්න ඕන උත්තරේ 15යි හරි ඊට පස්සේ ඔයාලගෙන් අහුවොත් ළමයි මෙහෙම එල්ලේ හෝ ක්‍රිකට් අන්න සහ දාන්න නැතුව ළමයි හෝ දාලා තිබුණා මේ හෝ කියන වචනේදී සමාන වෙන්නේ ළමයි මේලයට හෝ කියලා දාලා තිබුණොත් හෝ කියන්නේ ළමයි මේලය හරි එතකොට මෙහෙම ඇහුවා ළමයි එල්ලේ හෝ ක්‍රිකට් හෝ අන්න එහෙම හෝ දාලා තිබුණොත් එල්ලේ ක්‍රීඩාවට හෝ ක්‍රිකට් ක්‍රීඩාවට කැමති පිරිස එහෙම හෝ දාලා තිබුණොත් තමයි හෝ දාපු වෙලාවට ඔයාලා ගන්න ඕන මේලය මේලය කියන්නේ මේ රවුන්ඩ් එකේ ඔක්කොම ටිකනේ මතකයේ මේලය කියන්නේ මේ ඔක්කොම ටික බලන්න 15යි 15යි 30යි 30යි 10යි 40යි එහෙනම් එල්ලේ හෝ ක්‍රිකට් වලට කැමති සෝරි එල්ලේ හෝ ක්‍රිකට් ක්‍රීඩා කරන පිරිස වුණා උත්තරේ 40යි බලන්න මේ දෙක වෙනස ඔයාලගෙන් අහුවල ළමයි එල්ලේ සහ ක්‍රිකට් වලට සෝරි එල්ලේ සහ ක්‍රිකට් ක්‍රීඩා කරන අය අහුවනම් මම සහනේ දැම්මේ එතකොට මේ ඡේදනය ගන්න උත්තරේ 15යි ඊට පස්සේ අහුවල ළමයි එල්ලේ හෝ ක්‍රිකට් හෝ දැම්මොත් මේලේ ගන්න. එතකොට මේලේ නම් රවුන්ඩ් එකේ ඔක්කොම ටික ගන්නවා. 15යි 15යි 10යි 40ම ගන්නවා. හරි. මෙන්න මේක තමයි වැදගත්. සහ කිව්වොත් ඡේදනය හෝ කිව්වොත් මේලය. මේක ලියලා ළමයි රතු පෑනෙන් ලියලා කොටු කරගන්න. මෙන්න මේ ටික ලියලා කොටු කරගන්න. හරි. දැන් ළමයි කවුරු මේ ටියුට් ක්ලාස් පේපර් ක්ලාස් එකක් කරන්න නැද්ද කියලා. ඔයාලා ළමයි තව මාස දෙකකින් පස්සේ දැන් මේ මාස දෙකක් අපි දෙකක් හිතමුකෝ මාස දෙකක් විතර යනකොට ළමයි ඔයාලගේ සියලුම පාඩම් ඉවර කරනවා අපි සතියේ දවස් දෙකක් කරන ඕනේ දැන් මේ සතියේ මට අමතක වෙලා තමයි දැන් බ්‍රහස්පතින්ද මේ පොය දිනක අමතක වුණා ඒක නිසා තමයි දැන් මේ මට අමතක වුණා නැත්තම් ළමයි සතියේ දවස් දෙකක් කරනවා ඉතින් ළමයි සතියේ දවස් දෙකක් කළා අපි මාස දෙකක් ඇතුළත සිලබස් එක කවර් කරනවා ඔක්කොම විෂය කරුණු ටික උගන්වනවා ඊට පස්සේ තමයි ඉතිරි මාස 4ක් හෝ මේසර ඊට වැඩි වෙන්නත් පුළුවන් ඒ ටිකේම එක දිගටම කරන්නේ ප්‍රශ්න පත්‍ර විතරයි විභාග ඉලක්ක ප්‍රශ්න පත්‍ර ඒ ටික කරාම ඉතින් ළමයි විභාගෙට එනවා එතන තියෙනවා ඒ නිසා පේපර් ක්ලාස් එකක් කියලා වෙනම කරන්නේ නැහැ වෙනම කළොත් නම් වෙනම ගානක් අරගෙන වෙනම කරන්නත් පුළුවන් එහෙම ඉතින් කරන්නේ නැහැ මම ඔයාලට සතියේ දවස් දෙකක් කරන ඕනේ. දැන් සමහර ක්ලාස් තියෙනවා. එක දවසක් තියරි පන්ති ඊළඟ දවසේ පේපර් ක්ලාස් එක. එහෙම නැතුව මම දවස් දෙකම ළමයි ඔයාලට උගන්වන්නම්. හරි. වැඩි ප්‍රමුදලක් ගන්න ඕනේ නෑ ළමයි. ඕනදී පේපර් ක්ලාස් එකක් කියලා බ්‍රහස්පතින් දාලා පේපර් ක්ලාස් එකක් කියලා එදාට තව වෙන මුදලක් ගන්නම්.
එහෙම ඕනේ නැහැ බොරුවට කිව්වේ. එහෙම ගන්න නැහැ. ඊට පස්සේ ළමයි මේ අන්තිම මාස 4 පේපර් ටික කරාම ඔයාලගේ දැනුම හැදෙන සුප්‍රීම මට්ටමට. ඒකේ තියෙන හොඳම ගණන් ඒව මම කියලා දෙන්න ලස්සනට. මෙන්න මේක ලියලා කොටු කරගන්න. සහ කියන්නේ ඡේදනය. හෝ කිව්වොත් ළමයි මේලය. හරි. සහ කියන්නේ ඡේදනය. හෝ කියන්නේ මේලය. දැන් මම ඔයාලගෙන් අහනවා ළමයි මෙහෙම. ඊළඟ ප්‍රශ්නේ මට උත්තරේ chat කරන්න. ඉහත ක්‍රීඩාවකවත් නොයෙදෙන පිරිස කීයද? අවල දන්න ඕනේ. එකම ක්‍රීඩාවකවත් නොයෙදෙන අය. මේ 20 දෙනා නේද ළමයි? මේ 20 දෙනා ක්‍රිකට් රවුමට ආවිදිත් නැහැ. එල්ලේ රවුමට ආවිදිත් නැහැ. එහෙනම් මෙයාලා ওই ක්‍රිකට්වත් එල්ලේවත් එකම ක්‍රීඩාවක්වත් කරන්නේ නැහැ. එහෙනම් ඉහත එකම ක්‍රීඩාවකවත් නොයෙදෙන පිරිස උත්තරේ ළමයි 20යි. එකම ක්‍රීඩාවකවත් නොයෙදෙන පිරිස ඇහුවනම් උත්තරේ 20යි. හරි. ළමයි ඊළඟට අහන ළමයි. මෙන්න මේක ප්‍රශ්නේ. ක්‍රිකට් ක්‍රීඩාවේ නොයෙදෙන පිරිස. ක්‍රිකට් ක්‍රීඩාවේ නොයෙදෙන පිරිස. උත්තරේ ගන්න. ක්‍රිකට් ක්‍රීඩාවේ නොයෙදෙන පිරිස. හරි. ක්‍රිකට් ක්‍රීඩාවේ නොයෙදෙන පිරිස ඔයාලා කියන්නේ 30 කියලානේ. එක ළමයි 45 දැම්මා. අනිත් සේරම ළමයි 30 ලෝ. බලමු. දැන් මම ඔයාලගෙන් අහුවේ ළමයි ක්‍රිකට් ක්‍රීඩාවේ නොයෙදෙන අයනේ. එහෙනම් මේගොල්ල ගන්න එපා. මේ දෙගොල්ල ළමයි ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන අය. එතකොට මේ ක්‍රිකට් ක්‍රමයෙන් පිට ඉන්න මෙන්න මේ කට්ටිය ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන්නේ නැහැනේ ළමයි. මෙයාලා ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන්නේ නැහැ. එහෙනම් මෙතන 10යි මෙතන 20යි. ඔක්කොම 30ක් ඉන්නවා. එහෙනම් ක්‍රිකට් ක්‍රීඩාවේ නොයෙදෙන පිරිස හැමෝම උත්තරේ 30යි. very good ළමයි. හරි. දැන් මම ඔයාලගෙන් අහනවා ළමයි එල්ල ක්‍රීඩාවේ නොයෙදෙන පිරිස. එල්ල ක්‍රීඩාවේ නොයෙදෙන පිරිස. හරි. very good ළමයි. 35 දාපු ඔක්කොම ළමයි හරි. බලන්න. එල්ල ක්‍රීඩා කරන අය ඉන්නේ මේ දෙපළනේ. එල්ල ක්‍රීඩා කරන අය ඉන්නේ මෙන්න මේ දෙපළේ. එතකොට මේ එල්ලේ රවුමෙන් පිට ළමයි මෙන්න මේ දෙපළේ ඉන්න අය එල්ල ක්‍රීඩා කරන්නේ නැහනේ. බලන්න එන්න එල්ල ක්‍රීඩා නොකරන අය මෙතන 15ක් ඉන්නවා මෙතන 20ක් ඉන්නවා. 15යි 20යි කියන ළමයි එකතු කරාම 35යිනේ. එහෙනම් එල්ල ක්‍රීඩා නොකරන අය ඉන්නවා 35. හරි. ඊට පස්සේ මම තව ප්‍රශ්නයක් අහනවා ළමයි. දැන් මේ විස්තර කරන නිසා තමයි වෙලාව යන්නේ හොඳේ. නැත්නම් ඔය ගාන හදනවා නම් එච්චර වෙලා යන්නේ නැහැ. ඊළඟ ප්‍රශ්නේ ළමයි උත්තරේ මට එවන්න. එක් ක්‍රීඩාවක පමණක් යෙදෙන පිරිස. එක් ක්‍රීඩාවක පමණක් යෙදෙන පිරිස. මං අහන්නේ එක ක්‍රීඩාවක පමණක් යෙදෙන පිරිස. හරි. very good ළමයි ඔයාලගේ හරි උත්තරේ හරි. ඔයාලගේ අහුවේ ළමයි එක ක්‍රීඩාවක පමණක් යෙදෙන අයනේ. 35 දාපු ළමයි වැරදි. මම ඔයාලගේ අහුවේ ළමයි එක ක්‍රීඩාවක පමණක් යෙදෙන අය. මෙන්න මෙයාලා ළමයි ක්‍රිකට් විතරයිනේ. මෙයාලා ක්‍රිකට් විතරයිනේ. එහෙනම් මෙයාලා එක ක්‍රීඩාවක් විතරයි. මෙන්න මෙයාලත් ළමයි එක ක්‍රීඩාවක් විතරයි. මෙයාලා ක්‍රීඩා දෙකක් කරනවා.
නියල ගන්න එපා. දැන් මම ඔයාලගෙන් ඉල්ලුවේ ළමයි එක ක්‍රීඩාවක පමණක් යෙදෙන අය. දැන් නියල ගත්ත එක ක්‍රීඩාවක විතරයි යෙදෙන්නේ. නියලත් එක ක්‍රීඩාවක විතරයි යෙදෙන්නේ. බලන්න. 15යි 10යි 25යි. එක ක්‍රීඩාවක පමණක් යෙදෙන අය ඉන්නවා 25. හරි. එහෙනම් තමයි ගොඩාක් ප්‍රශ්න මම ඔයාලට කියලා දුන්නා. දැන් ඕකේ තියෙන ප්‍රශ්න වලට උත්තර ලියන්නකෝ. ප්‍රශ්නාංක 6 දාලා ඔයාලා වෙන්රූම් සටහන ඇඳගත්තනේ. ඔන්න ඕකේ අහන ප්‍රශ්න වලට උත්තර ලියන්න. එක කොටස හරි වෙන්රූපේ ඇඳා. දෙක කොටසේ අහනවා ළමයි ඉහත එකදු ක්‍රීඩාවක හෝ නොයෙදෙන ගණන. එකකවත් යෙදෙන්නේ නැති ගණන අහනවා. එකදු ක්‍රීඩාවක හෝ නොයෙදෙන අය. එකම ක්‍රීඩාවකවත් නොයෙදෙන අය ඉන්නේ මෙතන ළමයි 20යිනේ. එකම ක්‍රීඩාවකවත් නොයෙදෙන පිරිස 20යි. එහෙනම් මෙතනින් දානවා 20යි. උත්තරේ 20යි ළමයි. හරි. තුන්වෙනි කොටසේ අහනවා බලන්න. තුන්වෙනි කොටසේ අහනවා ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන ක්‍රිකට් ක්‍රීඩාවේ නොයෙදෙන එහෙත් එල්ල ක්‍රීඩාවේ යෙදෙන ගණන කීයද? මෙන්න මේ 10 දෙනා නේද ළමයි? බලන්න මේ 10 දෙනා මේ ක්‍රිකට් ග්‍රවුන්ඩ් ආයිති වෙලා නැහැනේ. එහෙනම් මේ 10 දෙනා ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන්නේ නැහැ. එහෙත් එල්ල ක්‍රීඩාවේ යෙදෙනවා. දැන් අහන්නෙත් ඒකනේ. ක්‍රිකට් ක්‍රීඩාවේ නොයෙදෙන එහෙත් එල්ල ක්‍රීඩාවේ යෙදෙන ගණන මෙන්න මේ 10 දෙනා. එහෙනම් ළමයි උත්තරේ 10යි. හරි. ඔන්න වෙන්රූපේ සම්පූර්ණ කරා. 10 වසර පොතේ 18යි 3 අභ්‍යාසයේ 7 වෙනි ගාන හදන්න උත්සාහ කරන්න ළමයි. ඔන්න 6 වෙනි එක දැන් හැදුවනේ කවුරුත් එක්ක. මගෙත් උදව් ඇතුව ඔයාලා හැදුවා හරි. දැන් මගේ උදව් නැතුව 7 වෙනි ගාන තනියම හදන්න. පොඩි වෙලාවක් දෙන්නම්.
හරි. හරි. දැන් බලමු ළමයි ගාන හදන විදිය. ආයි. බින්දුරුපේ මෙහෙම ඇන්දනේ ළමයි එක රවුමක් මේ රවුම කැවුම් කාපු අය ඉන්නේ. ඔන්න මම කෙටියෙන් ලියුව හොඳේ කැවුම් විතරයි ලිව්වේ. ඒතර මේකේ ඉන්නේ ළමයි කැවුම් අනුභව කළ අය. මේ රවුම ඇතුළේ ඉන්නේ කොකිස් අනුභව කළ අය. හරි. එතකොට ළමයි මෙහෙමයි. ඔතන අපිට කියනවා ළමයි මෙහෙම. සාදයකට පැමිණි 30 දෙනෙකුගෙන්. හරි. ඒ කියන්නේ සාදයට ආපු මුළු පිරිස ළමයි 30යි. ඔක්කොම 30යි සාදයට ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් ළමයි අපිට දාගන්න පුළුවන් සර්වත්‍රයේ සමානයි 30යි. සාදයට ඇවිල්ලා තියෙන 30 දෙනයි. බලන්නකෝ. සාදයට පැමිණි 30 දෙනෙකුෙන් 12 දෙනෙක් කැවුම්ද? මේ කැවුම් කාපු අය ඉඳලා තියෙන ළමයි 12 දෙනෙක්. ළමයි මේ රවුම ඇතුලේ ඉන්න අය මේ බලන්නකෝ. මේ රවුම ඇතුලේ ඉන්න අය මේක ඇතුලේ ඉන්න අය කැවුම් කාලානේ. මේක ඇතුලේ මෙතනයි ඉන්න අය අනිවාර්යෙන් කැවුම් කනෝනේ. ඒතර කැවුම් අනුභව කළ පිරිස ළමයි කියනවා අපිට 12ලු. එහෙනම් මෙතන මේ දෙපළේ ගාන ළමයි 12යි. මේ දෙපළේම ගාන 12 වෙන්න ඕන. ඒක ධාරෙන් දාගමු පොඩ්ඩ අමතක වෙන නිසා. මේ දෙපළේම ගාන 12 වෙන්න ඕන. හරි. 20ක් කොකිස් අනුභව කළ අතර කොකිස් අනුභව කළ අය 20ලු. එතකොට මේ රවුම ඇතුළේ ඉන්න අය නේද ළමයි කොකිස් අනුභව කරන්නේ. එහෙනම් මෙතනයි ඉන්න ඕන 20ක්. මේ දෙපළේ 20යි. අමතක වෙන නිසා මෙතන 20 දාගමු. හරි. ඊට පස්සේ කියනවා ළමයි මෙහෙම. 5ක් ඉහත වර්ග දෙකම අනුභව නොකරති. අන්න ළමයි 5 දෙනෙක් ඉන්නෝලු ඉහත වර්ග දෙකම අනුභව කරේ නැතිව. ඉතින් වර්ග දෙකම අනුභව කරන්නේ නැත්නම් ළමයි ඒ කට්ටිය දාන්න වෙන්නේ එළියටනේ. එහෙනම් මෙතන ගාන 5 වෙන්න ඕන. මෙතන ගාන 5 වෙන්න ඕනේ එහෙනම්. ඒ 5 දෙනෙක් ඉන්නවලු වර්ග දෙකම අනුභව නොකළ අය. හරි. ළමයි මේ වෙන් රූපේ පුරවද්දී මෙහෙ බලන් ඉන්න හොඳට බලන් ඉන්න. ප්‍රදේශ හතරක් තියෙනවා. මෙතනයි මේ වටේ ටිකයි. ප්‍රදේශ හතරයි. ඒ ප්‍රදේශ හතරෙම මුළු ගාන 30 වෙන්න ඕන නෙමෙයි.
සර්වත්‍රයේ 30යි. එහෙනම් මෙතනයි වටේ ටිකයි එකතු කරාම 30 වෙන්න ඕනනේ. හරි. මම මෙන්න ළමයි මෙන්න මේ 12 මේ රාම මෙතන ඉන්න 12 දෙනෙක්. මේ රාම මෙතන 12යිනේ. ඔන්න මම ඒ 12 දෙනා වහනවා. වහන්නේ නැහැ. අහන් ඉන්නකෝ. මෙතනයි 12යිනේ. ඔන්න මම මෙතනයි එකතු කරා 12යි. ඒ දෙක එකතුව 12යි. 12යි මේකත් එකතු කරාම 12යි 5යි 17යි නේද ළමයි? හොඳට බලන්න. මේ දෙපළ මෙතනයි 12යිනේ. 12යි මේ පස්සේ ගත්තාම 17යිනේ. එතකොට මේ තැන් තුනේම ඉන්න ගාන 17යිනේ. මුළු ගාන 30 මුළු 30 මේ තැන් තුනේ ඉන්නව 17ක්. එහෙනම් මෙතන ගාන හොයන්න පුළුවන් නේද ළමයි 30න් ඒ 17 අඩු කළා. මුළු 30න් මේ තැන් තුනේ ඉන්න 17 අඩු කරන්න. 30න් 17ක් අඩු කරාම 13යි නේද ළමයි මෙතෙන්ට එන්න ඕන. අන්න එතන හොයාගත්තා. හරි ලේසි ඒවා. ඊට පස්සේ බලන්න. පුරවන හැටි මේ බලන්න. ළමයි මේ රවම ඇතුලේ 20ක් ඉන්න ඕනේ කියලා මේ මෙතන දාගෙන තියෙන්නේ. මේ රවම ඇතුලේ ඉන්න ඕන 20ක්. 20න් ඉතින් මෙතන ඉන්න ඕනේ 13ක්. එහෙනම් මෙතන ගාන හොයන්න 20න් 13 අඩු කරන්න. 20න් 13ක් අඩු කරාම මෙතන එනවා 7ක්. හරි. දැන් ඊට පස්සේ බලන්න මෙන්න මේ රවම. මේ රවම ඉන්න ඕන 12 මේ රවමේ ගාන 12යිනේ. මේ දාගෙන තියෙන 12යි. 12න් මෙතන ඉන්න ඕනේ 7 දෙනෙක්. එහෙනම් මෙතන ගාන හොයන්න පුළුවන් 12න් 7ක් අඩු කරන්න. 12න් 7ක් අඩු කරාම ළමයි 5යි. එතන ගාන 5යි. හරි. ඔන්න ළමයි දැන් වෙන් රූපේ සම්පූර්ණයි. හරි. ඊට පස්සේ පළවෙනි කොටස අහනවා ළමයි. චුට්ටෙන් ලියන්න එපා කවුරුවත්. අපෙන් පළවෙනි කොටස අහනවා ළමයි මෙහෙම. ඉහත වර්ග දෙකම අනුභව කළ ගණන සොයන්න. වර්ග දෙකම මේ කැවුම් සහ කොකිස් දෙකම කාපු අය ඉන්නේ නැදනේ ළමයි. එහෙනම් වර්ග දෙකම අනුභව කළ පිරිස අහනවා අපේ 7යි ළමයි උත්තරේ. වර්ග දෙකම අනුභව කළ පිරිස 7යි. හරි. දෙවෙනි කොටසේ අහනවා ළමයි ඉහත වර්ග දෙකෙන් එක් වර්ගයක් පමණක් අනුභව කළ ගණන. එක වර්ගයක් පමණක්. එතකොට මෙයාලා ගන්න බෑ ළමයි. මෙයාලා දෙවර්ගෙම කාලනේ. එක වර්ගයක් පමණක් ආපු අය. මෙන්න මෙයාලා කාලා තියෙන එක වර්ගයයි. කැවුම් විතරයි. මෙයාලත් එක වර්ගයයි. එන්න එක වර්ගයක් ආපු අයට තමයි මම මේ අත තියන් ඉන්නේ බලන්න. මෙතන 5යි මෙතන 13යි. 5යි 13යි 18යි. එක වර්ගයක් පමණක් අනුභව කළ පිරිස 18යි උත්තරේ. හරි. ඔන්න දැන් ලියා ගන්න ළමයි. ඔන්න ළමයි මේ සතියේ බ්‍රහස්පතින්ද මේ අමතර දවස දාන්නේ නැහැ. ලබන සතියෙන් පස්සේ දාමු. මේ සතියේ ළමයි දාන්න වෙන්නේ නැහැ මට පොඩි ප්‍රශ්නයක් නිසා. හරි. හරි. ඔතන තව තියෙනවා ළමයි ගණන් හතරක්. 8 9 10 11 12 ගණන් පහක් තියෙනවා. ඔයාලා ඊළඟ සතියේ ඉරිද එනකොට ඔය ගණන් පහ නිවැරදිව හොඳ කල්පනා කරලා හිමිහිට වෙලාව තියෙනවනේ ගෙදරදී හදද්දී. හරිම උත්තර ලියාගෙන ඉන්න ඔන්න ඔය ගණන් පහේ. හරි. එහෙනම් ළමයි අදට ක්ලාස් එක නවත්තනවා. ආයිබෝන් සියලු දෙනාට. හරි. හරි good night good night. හරි good night good night. හරි good night good night. කට් කරනවා.